අයිබෝන් දුවේ පුතේ සුබෝදෑසනක් සියලු දෙනාටම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ SLCCL පන්තියට පුතේ. ඔයගොල්ලෝ දුන්න ගෙදර වැඩ ටික කරා කියලා විශ්වාස කරනවා. අපි එතන ඉඳන් ඉදිරියට යමු පුතේ. ඔයගලන්ට පුතේ මේ ටියුට් එකක් ලැබිලා ඇති. ටියුට් එක ලැබුණ නැති කට්ටිය දුක් වෙන්න එපා. ඔයගලගේ පුතේ මේ ටියුට් එකේ මෙන්න මේ ප්‍රැක්ටිකල් එක අපි කළා. මේ ටියුට් එක ලැබිච්ච නැති දරුවෝ මේ පන්තියෙන් පස්සේ ටියුට් එක ගන්න ඕන විදිය කතා කරගන්න හොඳේ. ඒ අදාළ ආයතනයෙන් ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රැක්ටිකල් එක පුතේ අපි කළා. අද අපි බලමු මේ දෙවෙනි ප්‍රැක්ටිකල් එක කොහොමද කරන්නේ කියලා. හරි ඉස්සෙල්ලාම මම මේ ටික ටයිප් කරගන්නම්. ඕන මම ටයිප් කරගෙන හිටියේ නෑ. මම මේ ටික දැන් ඔයත් එක්කම තමයි ටයිප් කරගෙන යන්නේ. හොඳද? ඔයා හොඳට බලා ගන්න. ඔයාට ගෙදර කම්පියුටර් එකක් තියෙනවා නම් මේක මම ඔයාටත් කරන්න පුළුවන්. නැත්නම් පාඩමෙන් පස්සේ කරන්න පුළුවන්. හරි. මම දැන් Excel වැඩසටහන ගන්නවා. මේ තියෙන්නේ මම කලින් දවසේ කරපු ප්‍රැක්ටිකල් එක මතකයිනේ. මේ ප්‍රැක්ටිකල් එක තමයි මම කලින් දවසේ කළේ. ඔන්න පුතේ ඒකෙම දෙවෙනි ෂීට් එකේ මේ Excel වල ෂීට් තියෙනවනේ පුතේ මේ දෙවෙනි ෂීට් එකේ මම මෙන්න මේ ටික ටයිප් කරනවා. හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න පුතේ ටයිප් කරන විදිය. හරි. මෙන්න මෙතන තියෙන employee ID කියලා A1 cell එකේ පුතේ මම ටයිප් කරනවා employee ID කියලා. employee ID කියලා ටයිප් කරනවා. හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන මේ employee ID කියලා ටයිප් කරපු එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද පුතේ? මෙතන cell එකේ තියෙන විදියයි employee ID කියන එක තියෙන විදියයි මෙතන තියෙන විදියයි පොඩ්ඩක් වෙනස්. මේ ID කියන එක තව පහළට එන්න ඕනේ. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඊට පස්සේ මම මෙතන ටයිප් කරනවා පුතේ ඩිපාර්ට්මන්ට් නම්බර් කියලා ටයිප් කරා. හරිද? ඩිපාර්ට්මන්ට් නම්බර් කියලා ටයිප් කරා. ඊට පස්සේ මෙතන ටයිප් කරනවා බේසික් සැලරි කියලා. බේසික් සැලරි කියලා ටයිප් කරා. මේ ප්‍රැක්ටිකල් කරන්නේ. කොම්බලන් කියලා කියන්නේ හරිද? බේසික් සැලරි කියලා ටයිප් කරා. ඊට මදි නම් එහෙම ඩබල් ක්ලික් කරලා හදා ගන්න පුළුවන්. හොඳද? ඊට පස්සේ මෙතන ටයිප් කරනවා OT hours කියලා. OT hours කියලා ටයිප් කරනවා. ඊට පස්සේ OT rate කියලා තියෙනවා. OT rate එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා EPF. EPF 12ක් තියෙනවා පුතේ. ඊට පස්සේ තියෙනවා service in years. සේවා කාලයේ අවුරුදු වලින්. බෝනස් එකකුත් තියෙනවා නේද? එතන බෝනස්. ප්‍රසාද මුදලක් දීලා තියෙනවා. අන්තිමට තියෙනවා net salary එක. හරි. net salary එක තියෙනවා. department number එක තියෙනවා 33යි 33. 55 55 එකේව 4ක් තියෙනවා. එකේව 4ක් තියෙනවා පුතේ. 4ඒව 4යි. පොඩ්ඩක් ගාලා ටයිප් කරගන්නම් ඒ ටික. department number employee ID එකට තමයි පුතේ මේක එන්නේ මේ ටික. department number එකට පුතේ එනවා IT department එක තියෙනවා. sales තියෙනවා. account department එක තියෙනවා පුතේ. clearing department එක cleaning එක නේද? cleaning department එක තියෙනවා. HR department එක තියෙනවා. ඔහොම department ටිකක් තියෙනවා. හරිද? දැන් ඔයා මේක ගෙදරදී ටයිප් කරගන්න ඕනේ. 25000ක් තියෙනවා මෙතන 20000ක් තියෙනවා. මෙතන 35000ක් තියෙනවා. ඔයාටන් හරි ජොලි මමනේ ටයිප් කරන්නේ නේද? බලාගෙන ඉන්නවා හේ. මෙතන 15000ක් තියෙනවා. මෙතන 30000ක් තියෙනවා. මේක අද ගොඩක් වැදගත් දේවල්ට ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් හොඳට අහන් ඉන්න. OT hours තියෙනවා පුතේ 19ක් තියෙනවා. 15යි 16යි ඊට පස්සේ ආයි 16 17යි නේ. හරිනේ. OT rate මුකුත් දීලා නැහැ. සේවා කාලය දීලා තියෙනවා අවුරුදුරින් 2යි 4යි 4යි
10යි 16 කොහොම දීලා තියෙන්නේ හරි දැන් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා OT අවස් දීලා තිනවා OT රේට් එක තමයි හොයන්න තියෙන්නේ ඉස්සෙල්ලාම පුතේ බලන්න මෙන්න මේක මේ එම්ප්ලොයි ID කියන එක කොහොමද පහලට ගන්න කියලා අපේ ළමයි කරන්නේ මෙහෙම ඩබල් ක්ලික් කරලා පුතේ මෙහෙම එන්ටර් බටන් එක ප්‍රෙස් කරලා ගන්න බලනවා ඉන්නේ නේ එක සෙල් එකක් ඇතුලේ කොහොමද පේලි දෙකකට ටයිප් කරන්න කියලා අපි බලමු හොඳද එක සෙල් එකක් ඇතුලේ පේලි දෙකකට ටයිප් කරන්නේ කොහොමද කියලා බලමු මුලින්ම පුතේ ඔයාට අවශ්‍ය කරන ටික තෝරගන්න ඕනේ හරි මුලින්ම ඔයාට අවශ්‍ය කරන ටික තෝරගන්න ඕනේ මේ ටික තෝරගත්තා ඊට පස්සේ පුතේ මේකේ තියෙනවා ෆෝමැට් කියලා එකක් හරිද ෆෝමැට් කියලා එකක් තියෙනවා ෆෝමැට් වලට ක්ලික් කරන්න ඒකේ යටම තියෙනවා ෆෝමැට් සෙල්ස් කියලා ෆෝමැට් සෙල්ස් වලට ක්ලික් කරනවා අපි මේක සෙල් එකක පේලි දෙකකට ටයිප් කරන්න යන්නේ දෙකක් හරි තුනක් හරි වෙන්න පුළුවන් ඒකේ ඔයාට හම්බ වෙනවා මෙතන තියෙනවා alignment කියලා එකක් alignment කියලා එකක් තියෙනවා alignment එකෙන් පුතේ එක පේලි එක සෙල් එකක කොටු කිහිපයකට ටයිප් කරන්න ඕනේ නම් ඔයා කරන්න ඕනේ මොකද්ද දන්නවද මේ wrap text කියන එක දාන්න ඕනේ wrap එක ඒක දාන්න ඕනේ මේ මැද්දට වෙන්න ඕන නම් හරියට මෙහෙම අකුරු ටික මැද්දට වෙන්න ඕන නම් මෙතනින් horizontal කියන එකෙන් center දාගන්න horizontal කියන එකෙන් center දාගන්න ඒතකොට තිරස්ව මැද්දට වෙනවා vertical කියන එකෙන් center දාගත්තොත් සිරස්ව මැද්දට වෙනවා ඒ ටික අකුරු ටික හරි මැද්දට එනවා මේ පේනවද ඕකේ කරනවා ඒතකොට ඔයාලට දුක හිතෙනවා පුතේ ඕකේ කරාට පස්සේ එහෙම වෙලා නැහැ කියලා ඔයාලට පුළුවන් මෙතන ඩබල් මේ මැද එම්ප්ලොයි ID කියන එකේ එතන මැද ඩබල් ක්ලික් කරලා පුතේ ස්පේස් එක ප්‍රෙස් කරන්න පුළුවන් ඒතකොට ගාන්ට ඒ ටික මැද්දට වෙනවා මේ ස්පේස් එකෙන් හදා ගන්න පුළුවන් බේසික් සෙල් එකත් එහෙම හදා ගන්න පුළුවන් OT hours කියන එකත් හදා ගන්න පුළුවන් OT rate එකත් හදා ගන්න පුළුවන් ස්පේස් එකෙන් EPF කියන එකත් 112 මම ස්පේස් එක ප්‍රෙස් කරලා මෙහෙම හදා ගන්න පුළුවන් පුතේ service in years කියන එක ස්පේස් එක ප්‍රෙස් කරලා හදා ගන්න පුළුවන් හරි net salary එකත් හරි නේද අපි චුට්ටක් එක ලියාගමු ඔයාගේ ටියුට් එකේ මේ යටම තියෙනවා පුතේ විශේෂ සටහන් කියලා දීලා තියෙනවා මේ ඉතින් ටියුට් එකේ ගොඩක් වැඩ තියෙනවා මේ ටියුට් එක අනිවාර්යෙන් ගන්න ගොඩක් ප්‍රැක්ටිකල් තියෙනවා ඒකෙන් තවත් හම්බ වෙනවා හොඳේ හරි මෙන්න මේකේ තියෙනවා සටහන් කියලා අන්න එතන අපි ලියාගමු නැත්තම් ඔයාගේ පොතේ ලියාගත්තත් කමක් නැහැ ටියුට් එක නැති දරුවෝ ලියන්න මෙහෙම ලියාගන්න පුතේ Excel එකක් තුල ඔයාලා ටියුට් එක ඔක්කොම ඉංග්‍රීසි වලින් තියෙන හින්දා මම මේකේ සිංහලෙන් දෙන්නම් Excel එකක් තුල වැඩේ කරන්න පුරුදු වෙන්න බෑ Excel එකක් තුල පේලි දෙකකට Excel එකක් තුල පේලි දෙකකට ටයිප් කරගන්න අන්දම Excel එකක් තුල පේලි දෙකකට ටයිප් කරගන්න අන්දම Excel එකක් තුල පේලි දෙකකට ටයිප් කරගන්න අන්දම පේලි දෙකක් හරි තුනක් වුණත් යන්න පුළුවන් හතර පහත් යන්න පුළුවන් මේ බලන්න Excel එකක මේක ඔයාලට ගෙදරදී කරගන්න අමාරුයි නැත්තම් අංක 1 අංක 1 ලියන්න පුතේ අදාළ සෙල් එක තෝරා ගන්න ඒ කියන්නේ කොටුව හොඳේ අදාළ සෙල් එක තෝරා ගන්න අදාළ සෙල් එක තෝරා ගන්න ඔයාලට මේ සෙල් ගොඩක් තියෙනවා ඒ ටික ඔක්කොම තෝරගන්න සෙල් රේන්ජ් එකම තෝරගන්න ඊට පස්සේ පුතේ මෙතන තියෙනවා ෆෝමැට් කියලා එකක් මේ ලියන්න ෆෝමැට් මත ක්ලික් කරන්න ෆෝමැට් මත ක්ලික් කරන්න ෆෝමැට් මත ක්ලික් කරන්න
මුලින්ම අංක 1 පුතේ අදාළ සෙල් එක තෝරා ගන්න. ඊට පස්සේ ෆෝමැට් මත ක්ලික් කරන්න. ඊට පස්සේ ලියන්න ෆෝමැට් සෙල්ස් මත ක්ලික් කරන්න. ෆෝමැට් සෙල්ස් මත ක්ලික් කරන්න. මෙතන ක්ලික් කරන්න ඕනේ. ෆෝමැට් සෙල්ස් මත ක්ලික් කරන්න. ෆෝමැට් සෙල්ස් මත ක්ලික් කරන්න. මේක තෝරගත්තා. ෆෝමැට් වලට ගියා. ෆෝමැට් සෙල්ස් වලට ගියා. මේක පුතේ alignment tab එක. හොඳේ. number tab එක නෙමෙයි. මේ tab ගොඩක් තියෙනවා අපිට. alignment tab මත ක්ලික් කරන්න. alignment tab මත ක්ලික් කරන්න. alignment tab මත ක්ලික් කරන්න. alignment tab එකට ක්ලික් කරාම මෙන්න මෙතන වැදගත්. ඔයාලට මෙන්න මේ වගේ කොටසක් එන්නේ. හරි පුතේ. alignment tab එකට ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ කොටසක් එන්නේ. මේක පොඩ්ඩක් ඇඳ ගන්න. මේක ඉස්සරහටත් අපිට වැදගත් වෙයි. මේක පොඩ්ඩක් ඇඳ ගන්න උතේ. horizontal කියලා කියන්නේ මොකද්ද? තිරස්. තිරස්වත් මැද්දට ගන්නවා. vertical කියන්නේ සිරස්වත් මැද්දට ගන්න පුළුවන්. wrap text කියලා කියන්නේ ඒ වචන ටික ඔක්කොම ඒ තනි සෙල් එක ඇතුළට දානවා අපි. wrap කරන කෙනා උතල දානවා කියන්නේ උතන. මේක ඇඳ ගන්න. ඕක අඳ ගන්න. අයියෝ රෙකෝඩ් කරනවා. මේක ඇඳ ගන්න පුතේ. හරි ඉක්මනට ඇඳ ගන්න. හරිද පුතේ? හරි. ඊට පස්සේ පිටට මේක ඇඳගත්තානේ. මේ wrap text කියන එක දාන්න ඕනේ. මේ තෝරා ගන්න okay මත ක්ලික් කරන්න. මේ තෝරා ගන්න okay මත ක්ලික් කරන්න. ඉක්මන් කරමු පුතේ.
මේක දැන් අපි මේ ප්‍රැක්ටිකල් එක කරගෙන යන්නේ පුතේ හොඳේ Excel වල Excel එකේ මෙන්න මේ ප්‍රැක්ටිකල් එක කරගෙන යන්නේ මේක කරන්න අවශ්‍ය කරන දේවල් තමයි කියලා දෙන්නේ. ඉතින් මේකට අවශ්‍ය කරන දේවල් ඔයගොල්ලෝ නෝට් එකේ ලියා ඉතින් මේ ප්‍රැක්ටිකල් එක කරන්න. මම මේකට අවශ්‍ය කරන කරුණු තමයි කියලා දෙන්නේ හොඳේ. මේක දැන් ලියන්න ඕනේ. හරිනේ. හරි ඔන්න පුතේ මම ඊළඟ කොටසට යනවා ෆොටෝ එකක් හරි ගහගන්න නැත්නම් වෙලා යනවා පුතේ ඒකයි ටැප් ටෙක්ස්ට් කියන එක දුන්නා ඕකේ කරා එතකොට තමයි පුතේ ඔයාට මේ විදිහට එන්නේ මේ එතකොට තමයි ඔයාට මේ විදිහට පේලි දෙකකට ගන්න පුළුවන් වෙන්නේ නේද ඉතින් ඔයාට කැමති නම් ඔයා දන්නවා පුතේ ඔයාට කියලා දීලා තියෙන මේ ටික ඔක්කොම තෝරගන්න පුළුවන් ඔයාට තෝරගෙන ෆිල් කලර් එකක් දාන්න පුළුවන් නේද මෙතනට ක්ලික් කරලා ඔයාලට කැමති නම් බෝඩර්ස් දාන්න පුළුවන් මෙතනට කැමති නම් මේ අකුරු ටික තෝරගෙන අකුරු වලට පාටක් දාන්න පුළුවන් අකුරු තද පාට කරන්න පුළුවන් ඒ ඔක්කොම කියලා දීලා තියෙන්නේ මේවට ඕන වෙනම කලර්ස් දාන්න පුළුවන් ඒ ටික පුතා ඔක්කොම දන්නවා හොඳේ ඒ ටික ඔයා දන්නවා ඔක්කොම හරි බලන්න පුතේ මේකේ පළවෙනි ප්‍රශ්නේ තමයි OT රේට් එක අපිට හොයන්න තියෙනවා එක සේවකයෙක් ඉන්න එයාගේ අංකය තමයි 33යි 33 එයා වැඩ කරන IT ඩිපාර්ට්මන්ට් එකේ එයාගේ මූලික වැඩ රුපියල් 25000යි පුතේ එයා අමතර වැඩ කරලා තිනවා පැය 19ක් පැය 19ක් වැඩ කරලා තිනවා වැඩිපුර හොඳේ මේගොල්ලෝ පුතේ වැඩිපුර පැයක් වැඩ කරොත් එහෙම කවුරු හරි රුපියල් 100ක් ගෙවනවා පැයකට රුපියල් 100ක් ගෙවනවා පැයකට වැඩිපුර පැයක් වැඩ කරොත් එහෙනම් පුතේ අපි බලන්න ඕනේ පැය 19කට කොච්චරක් හම්බ වෙනවද කියලා කියන OT රේට් එක මෙතින් මේකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි calculate the OT rate මේ calculate the OT rate OT rate එක හොයන්නලු එන OT rate එක හොයන්න ඔය මොකද්ද කරන්න ඕනේ කාට හරි කියන්න පුළුවන්ද OT rate එක හොයන්නේ කොහොමද කියලා OT rate එක හොයන්න මොකද්ද කරන්න ඕනේ අපි හැබැයි OT rate එක හොයන්න එන සමීකරණයක් දානවා මොකද්ද සමානයි එයා වැඩ කරලා තියෙනවා පැය 19ක් මේ 19 තියෙන කෙනාගේ නම මොකද්ද කියන්නකෝ පුතේ කියන්නකෝ මේ D2 වැඩි වෙන්න ඕනේ පැයකට රුපියල් 100ක් ගෙවන නිසා අපි මෙතන 100යි කියලා දාන්න ඕනේ රුපියල් 300ක් ගෙවනවා නම් 300යි කියලා දාන්න ඕනේ හරිද එහෙනම් එන්ටර් කරාම ඔයාට උත්තරයක් එනවා එයාට රුපියල් කීයද 1900ක් හම්බ වෙනවා නේද පුතේ ඒතර අනිත් අයගේ ඒව හොයන්න මහන්සි වෙන්න ඕනේ මෙතන ඩබල් ක්ලික් කරා නම් උත්තර ටික නිකම්ම එනවා ඩබල් ක්ලික් කරා නම් උත්තර නිකම්ම එනවා එහෙනම් ඔයාගේ මෙතන පළවෙනි එකේ උත්තරේ වෙන්න ඕනේ මෙතන පළවෙනි එකේ උත්තරේ වෙන්න ඕනේ මොකද්ද මෙන්න මෙතනට ලියන්න ඕනේ ඔයා මෙන්න මේක සමානයි D2 වැඩි කිරීම 100 ඕක තමයි ලියන්න ඕන උත්තරේ සමානයි D2 වැඩි කිරීම 100 හරි මෙතන ලියාගන්න මේ උත්තරේ D2 වැඩි කිරීම 100 කියලා අනිත් මේ පොඩි පොඩිව මෙතන ලියමු අනිත් ඒවා අපි නෝට් එකේ ලියමු මේ රේට් එක හොයන්නේ පුතේ හොඳට අහගන්න මේ රේට් එක හොයන්නේ මේ සේවකයාගේ නමක් දීලා නේ අංකේ දීලා තියෙන්නේ හරිද එයා OT hours අමතර වැඩ කරලා තිනවා පැය 19ක් හොඳද පැය 19ක් වැඩ කරලා තිනවා කොහොමද මූලික වැටුප 25000ක් හම්බ වෙනවා හරි 25000ක් හම්බ වෙනවා පැය 19ක් වැඩ කරලා තිනවනේ එතකොට මේගොල්ලෝ කියනවා OT rate එක 100යි කියලා මේ OT rate 100 rupees per hour ඒ කියන්නේ පැයකට රුපියල් 100ක් ගෙවනවා මගේ පුතේ ඉතින් පැයකට 100ක් ගෙවනවා නම්
පැය 19කට බලන්න මොකද්ද කරන්න ඕනේ? 19 කියන්නේ එයාගේ නම තමයි D2 වැඩි කරන්න ඕනේ 100. එහෙම වැඩි කළා තමයි ගත්තේ. හොඳයි. හරි. ඊළඟ කොටසට යමු අපි. ඊළඟ එක පුතේ EPF එක 112යි. EPF එක 112යි. මේගොල්ලෝ කියනවා calculate the EPF. EPF හොයන්න ඕනේ. ඒ කියන්නේ සේවක අර්ථසාධක අරමුදල්. මේක පුතේ සැලරි එකට දෙන්නේ නැහැ නේ. මේක පස්සේනේ දෙන්නේ. ඒ කියන්නේ EPF එක EPF පුතේ මේ මූලික වැටුපෙන් තමයි EPF එක අපි අඩු කරන්නේ. හොඳද? මූලික වැටුපෙන්. හොඳට මතක තියාගන්න එක. අපිට ලැබෙන මූලික වැටුපෙන්. එතකොට අපි EPF එක කැල්කියුලේට් කරන්නේ පුතේ සමානයි මෙයාට හම්බ වෙන මූලික වැටුප රුපියල් 25000ක් නේද? හරිනේ. හැබැයි 25000 කියලා නෙමෙයි මෙයාට කියන්නේ. මෙයාගේ නම මොකද්ද කියන්නකෝ? C2. එහෙනම් C2 වැඩි කරන්න ඕනේ පුතේ. C2 වැඩි කරන්න ඕනේ කීයෙන්ද දන්නවද? 112න් නේද? C2 වැඩි කරන්න ඕනේ 112න්. එතකොට මෙයාගේ සැලරි එකෙන් අර්ථසාධක අරමුදල් වෙනුවෙන් අඩු වෙනවා පුතේ රුපියල් 3000ක්. රුපියල් 3000ක් අඩු වෙනවා. පසුව අපිට ඒව ගන්න පුළුවන්. හරි එහෙනම් සමීකරණය වෙන්නේ මෙතන C2 වැඩි කිරීම 112. හරිද? මෙන්න මෙතනට එන්නේ EPF එක. හොඳයි. EPF එකට එන්නේ C2 වැඩි කිරීම 112. OT rate එක තමයි මේ විදියට එන්නේ. EPF එක තමයි මේ විදියට එන්නේ. හරිද කියලා බලන්නකෝ. එතකොට ඉතින් අනිත් ඒ වගේ උත්තර ටික ගන්න පුළුවන් නේ ඔයාලට. නේද? අනිත් ඒ වගේ උත්තර ටික ගන්න පුළුවන්. මෙහෙම ඩබල් ක්ලික් කරලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔන්න ගොඩක් වටින එකක් තියෙන ඊට පස්සේ calculate the bonus amount. බෝනස් එක හොයන්නලු. බෝනස් එක හොයන්න අපිට හැම බෑ හිතන විදියට පුතේ එක්සෑම් එකට මෙන්න මේ වගේ හම්බ වෙනවා. හොඳයි කන්ඩිෂන් දෙනවා. ඒගොල්ලෝ බෝනස් එක හොයන්න කියලා තියෙන්නේ අමුතු ක්‍රමයකට බලන්න. කවුරු හරි සේවකයෙක් පුතේ කවුරු හරි සේවකයෙක් අවුරුදු 15ට වඩා වැඩ කරොත් මේ service period greater than equal 15 years. අවුරුදු 15කට වඩා වැඩියෙන් වැඩ කරපු අය ඉන්නවනම් ඒගොල්ලන්ට පුතේ ලක්ෂ 2ක් ගෙවනවා. හැම මාසෙම නෙමෙයි මේ දැන් අවුරුද්දට සැරයක් හොඳද? සේවකයෙක් අවුරුදු 15කට වඩා වැඩ කරලා තියෙනවනම් ලක්ෂ 2ක් ගෙවනවා පුතේ වෙනම. හොඳයි. කවුරු හරි සේවකයෙක් අවුරුදු 10කට වඩා වැඩ කරලා තියෙනවා. අවුරුදු 10කට වඩා වැඩ කරලා තියෙනවා නම් ලක්ෂයක් ගෙවනවා. කවුරු හරි සේවකයෙක් අවුරුදු 5කට වඩා වැඩ කරලා තියෙනවා නම් පුතේ 50000ක් ගෙවනවා. කවුරු හරි සේවකයෙක් ඉතින් අවුරුදු 5කට අඩුවෙන් නම් වැඩ කරලා තියෙන්නේ රුපියල් 10000යි ගෙවන්නේ. හරිද? දැන් මොකද කරන්නේ අපි? දැන් මේ පළවෙනි සේවකයා ඔන්න වැඩ කරලා තින්නේ සේවා කාලය අවුරුදු 2යි. එහෙනම් අවුරුදු 5ට වඩා අඩුයිනේ. එහෙනම් රුපියල් 10000ක් කියලා මෙතන ලියනවා ඔයා. මෙහෙම. එතකොට දෙවෙනි සේවකයා අවුරුදු 4ක් වැඩ කරලා තියෙනවා. ඒත් 5ට අඩුයි. ඒත් එයාට රුපියල් 10000යි. දැන් පුතේ සේවකයා 20000ක් ඉන්න හිටියොත් එහෙම මේ වගේ එක එක්කෙනාට බෝනස් අතින් ලියන්න ගියොත් එහෙම මාර වැඩක් වෙනවනේ. එපා වෙනවනේ. එහෙනම් මේ වැඩසටහනක් ඕනේ නැහැ නේ. මේ වැඩසටහන වැඩක් නැහැ නේ. ඇත්තටම මෙහෙම අතින් ලියන්න ගියොත් එහෙම. නේද? එහෙනම් පුතේ මොකක් හරි ක්‍රමයක් ඇති මේක ගන්න. ඔක්කොටම උත්තර ගන්න එකපාර ක්‍රමයක් තියෙන්න ඕනේ මොකක් හරි. අපි බලමු මොකද්ද කියලා. ක්‍රමය මොකද්ද කියලා බලමු. මෙතන පොඩි තර්කයක් තියෙන්නේ පුතේ මේ. අවුරුදු 15කට වඩා වැඩි නම් ලක්ෂ 2යි. අවුරුදු 10කට වඩා වැඩි නම් ලක්ෂයයි. අවුරුදු 5කට වඩා වැඩි නම් 50000යි. 5කට අඩු නම් 10000යි. කොහොමද පුතේ මේක කරන්නේ? හරි. දැන් මම මෙතනට එනවා හොඳට අහගන්න. මේ තැනට එනවා මේ උදාහරණය පොඩ්ඩක් හොඳට අහන් ඉන්න නැත්නම් මේක තේරෙන්නේ නැහැ. හරි අපි හිතමු මෙහෙම දෙයක්. පන්තියේ ළමයි කිහිප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ මේ ලකුණු තියෙන්නේ
අපි හිතමු මෙහෙම දෙයක්. මෙතන ඉන්නවා ජගත් කියලා කෙනෙක් ඉන්නවා. කමල් ඉන්නවා. එතකොට මහේෂ් කියලා කෙනෙක් ඉන්නවා. නුවන් කියලා ඉන්නවා. හරි. මෙයා ලකුණු අරන් තියෙන පුතේ 45ක්, මෙයා 78ක්, මෙයා 34ක්, මෙයා 90ක් අරන් තියෙනවා. හොඳට අහන් ඉන්න. හොඳට අහන් ඉන්න. අවධානය පිට යන්න බෑ. අහන් ඉන්න. මගේ පුතේ දැන් මම ඔයාලට කියනවා ලකුණු 50ට වැඩියෙන් ගත්ත කට්ටිය හොඳට අහගන්න. ලකුණු 50ට වැඩියෙන් ගත්තා නම් පාස් කියලා දාන්න කියලා. ලකුණු 50ට වැඩියෙන් ගත්තොත් මම ඔයාලට කියනවා පාස් කියලා දාන්න කියලා. 50ට අඩුවෙන් ගත්තොත් මම ඔයාලට කියනවා ලකුණු 50ට වැඩියෙන් ගත්තොත් පුතේ මම ඔයාලට කියනවා මෙයාට දෙන්න කියලා පාස් කියලා. පාස් කියලා දෙන්න කියනවා. හරිද? ලකුණු 50ට අඩු වුණොත් මම ඔයාලට දෙන්න කියනවා මේ ළමයට ෆේල් කියලා. කොහොම දෙන්න කියනවා. දැන් බලමු කොහොමද මේක හදන්නේ කියලා. නම් කියන එකක් කියනවනේ පුතේ නම්. දැන් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඔයාට ඕනේ නම් කොහොමද කියන්නේ ඉංග්‍රීසියෙන්? ඔයාට ඕනේ නම් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද ඔය? If you want නේද? ඔයා කැමති නම් කොහොමද කියන්නේ? If you like. ඔයා එනවා නම් කොහොමද කියන්නේ? If you come. ඔයා අඬනවා නම් කොහොමද කියන්නේ? If you cry. එහෙමනේ කියන්නේ නේද? මම මේ දන්නේ නැති හින්දා දාන්නේ ඔයගොල්ලන්ගෙන් මේ දැන් අපි කාගෙන් හරි අහන්න ඕන වුණොත් එහෙම පුතේ ඔයාට ඕනෙම නම් කියලා කොහොමද අහන්නේ? ඔයාට ඕනෙම නම් කියලා අහන්නේ කොහොමද? මම දවසක් පන්තියේ ළමයෙක්ගෙන් ඇහුවම ඒ ළමයා කිව්වා අයියෝ සර් ඕකවත් දන්නේ නැද්ද කියලා. මම කොහොමද දන්නේ නැහැ පුතේ ඔයා කියන්නකෝ බලන්න කියලා. එයා කිව්වා ඉතින් මෙහෙම අහන්නකෝ. If you want මනම් හරි එහෙම අහන්න එපා නේද පුතේ? If you really want කියලා අහන්න ඕනේ නේද? හරි එහෙනම් මෙතන පුතේ තර්කයක් එන හින්දා අපි දානවා if කියලා එකක්. මේ සමානයි if කියලා එකක් දානවා. ඔන්න අලුත් එකක්. if දැක්කොත් වරහණක් දැම්මා. ඊට පස්සේ පුතේ තර්කයක් තියෙන්නේ. මෙතන තියෙන ලකුණු. ඒ කියන්නේ B2 විශාලයි සමානයි. B2 විශාලයි සමානයි. මෙයාගේ විශාලයි සමානයි පුතේ මං කියනවා 50 නම් 50 වුණොත් මං කියනවා මෙයාට පාස් කියලා දෙන්න කියලා. උඩ කොකු දෙකක් ඇතුලේ. එහෙම නැත්තම් මං කියනවා පුතේ ෆේල් කියලා දෙන්න කියලා. හරිද? හොඳට අහන් ඉන්න පුතේ. මේකේ මම ලිව්වේ සමානයි if B2 කියන්නේ මෙතන තියෙන අගය විශාලයි සමානයි 50 නම් if කියන්නේ නම් B2 අගය විශාලයි සමානයි 50 නම් ඒ ළමයට පාස් කියලා දෙන්න. එහෙම නැත්නම් ෆේල් කියලා දෙන්න. එතකොට පුතේ මේක ඩබල් ක්ලික් කරපු ගමන් උත්තර ටික ඔක්කොම එනවා නිකම්. 50ට වැඩි කට්ටිය පාස් 50ට අඩු කට්ටිය ෆේල් කියලා. මේ ළමයා බැරි වෙලාවත් ලකුණු 51ක් ගත්තොත් අනේ ඒ ළමයාත් පාස්. මේ ළමයා බැරි වෙලාවත් 49ක් ගත්තොත් ඒ ළමයා ෆේල්. දැක්කද? ඔන්න ඔය කියන දේම තමයි අපි මේ ගානට යොදාගන්නේ. හොඳට අහන් ඉන්න. හොඳට අහන් ඉන්න. ඔන්න මම ලියන පුතේ සමානයි if වරහණක් සේවා කාලය අවුරුදු 15ට වඩා වැඩි නම් ලක්ෂ 2ක් දෙන්නලු. සමානයි if වරහණක් මං කියනවා සේවා කාලයේ තියෙන්නේ කොතනද මගේ පුතේ? අනේ ඔය අහන් ඉන්නේ නෑනේ බලන්නකො මේ සේවා කාලයේ තියෙන්නේ කොහෙද? G2. G2 විශාලයි සමානයි. G2 විශාලයි සමානයි අවුරුදු 15 නම් සේවා කාලය අවුරුදු 15ට වැඩි නම් මං කියනවා මෙයාට ලක්ෂ 2ක් දෙන්න කියලා. ලක්ෂ 2ක් දෙන්න. එහෙම නැත්නම් අර ඉස්සෙල්ලා පාස් ෆේල් වගේ කෙලින්ම එකපාරට දෙන්න බෑ. දැන් එහෙම නැත්නම් අපිට ඊළඟ අවස්ථාවට යන්න වෙනවා. එහෙනම් අපි කියනවා ඊට පස්සේ ආයි if එකක් වරහණක් සේවා කාලේ. ඒ කියන්නේ මේ G2 විශාලයි සමානයි අවුරුදු 10 නම් පුතේ අපි කියනවා ලක්ෂයක් දෙන්න කියලා. එහෙමත් නැත්නම් if වරහණක් සේවා කාලේ G2 විශාලයි සමානයි අවුරුදු 5 නම් පුතේ
අපි කියන ඔක්කොම ආයාට දෙන්න කියලා රුපියල් කීයද 50,000ක් දෙන්න කියනවා. අනේ පුතේ මෙයාට 50,000කුත් හම්බ වෙන්නේ නැත්නම් අපි කියනවා අන්තිම එක අපි if දාන්නෙත් පුළුවන් පුළුවන් අන්තිමට ඉතින් කොහොමත් නැත්නම් රුපියල් 10,000ක්වත් දෙන්න කියලා කියනවා. දැන් මෙතන පුතේ if ළඟ එක දොරක් ඇරලා තිනවා දොරවල් දෙකයි දොරවල් තුනයි. එහෙනම් දොරවල් තුනක් වහන්න ඕනේ. 1යි 2යි 3යි. දොරවල් තුනක් වහලා එන්ටර් කරාම ඔයාට උත්තරේ එනවා පළවෙනි සේවකයා අවුරුදු 2ක් වැඩ කරපු හින්දා 10,000යි හම්බ වෙන්නේ. එහෙනම් අවුරුදු 10ක් වැඩ කරපු එක්කෙනාට කීයක් හම්බෙන්න ඕනේද පුතේ? ලක්ෂයක් හම්බෙන්න බෑ බලමු අපි. මේක ඩබල් ක්ලික් කරලා ඇත්තට ලක්ෂයක් හම්බ වෙනවද කියලා. හරි නේද? එයාට ලක්ෂයක් හම්බ වෙනවා. එයාට ලක්ෂයක් හම්බ වෙනවා පුතේ. අනිත් අයට මේ අවුරුදු 16 තියෙන කෙනාට ලක්ෂ 2යි. තේරුන්නේ නැහැ මෙලෝදියක් අයිත අහගන්න. අයිත අහගන්න පුතේ. හොඳට අහගන්න. රයිට් මේ වගේනේ තියෙන්නේ. හරි මේ කියලා තියෙන්නේ හොඳට අහගන්න. හරි මේ තියෙන පුතේ G2 කියන්නේ සේවා කාලය. හොඳට බලන්න. මෙන්න මෙතන G2 කියන්නේ මෙන්න මෙයා. මේ මම ඔය වෙන පාටක් දාලා තියෙන කොළ පාට. ඔය ඉතින් එයා තමයි G2 හොඳයි. ඔන්න ඉන්න එක්කෙනා තමයි G2. මේ ඉන්නේ G2. ඒ කියන්නේ සේවා කාලය. හරිද? සේවා කාලය පස්සේ තනියම එකක් දෙනව කරන්න. සේවා කාලය විශාලයි සමානයි 15 නම් අවුරුදු 15ට වැඩි නම් එයාට ලක්ෂ 2ක් දෙන්න. සේවා කාලය විශාලයි සමානයි අවුරුදු 10 නම් ලක්ෂයක් දෙන්න. සේවා කාලය විශාලයි සමානයි අවුරුදු 5 නම් 50,000ක් දෙන්න. අනේ එහෙම නැත්තම් 10,000ක් දෙන්න. ඒතර මෙයා බලනවා පුතේ. මෙයා බලනවා ගිහිල්ලා මෙහෙම දෙයක්. මෙයා බලනවා මෙතන පුතේ G2 මේකෙන් G2 කියන දෙකේ ඉලක්කම 15ට වඩා වැඩිද? නෑ. එන ලක්ෂ 2ක් දෙන්නේ. දෙකේ ඉලක්කම 10ට වඩා වැඩිද? නෑ. එන ලක්ෂයක් දෙන්නේ. දෙකේ ඉලක්කම් 5ට වඩා වැඩිද? නෑ. එහෙනම් 50,000ක් දෙන්නේ. එයාට හම්බෙන්නේ කෙලින්ම 10,000යි. එහෙමයි 10,000 හම්බුනේ. හිතන්නකෝ අවුරුදු 16ක් වැඩි එක්කෙනා ඉන්නවා කියලා මෙතන. 16ක් නේ සේවා කාලේ. එහෙනම් බලනවා 16 15ට වඩා වැඩිද? ඔව්. එහෙනම් එයාට ලක්ෂ 2ක් දෙනවා අනිත් ඒවාට යන්නේ. ලක්ෂ 2ක් දෙනවා. අන්න එහෙමයි හම්බෙන්නේ. එහෙනම් පුතේ calculate the bonus amount කියන තැන නැත්නම් ඔක යටින් හරි මේක ලස්සනට ලියා ගන්න අංක 3ට උත්තරය ලියා ගන්න පුතේ ටක් ගාලා. ලස්සනට ලියලා කල්පනා කරන්න වට තනින් කරන්න දෙනවා එකක් ඊට පස්සේ. හරිද පුතේ? හරි. එහෙනම් ඊළඟ කොටසට යමු අපි. ඊට පස්සේ තියෙනවා calculate the net salary. net salary එක හොයන්නලු. එහෙනම් පුතේ net salary එක හොඳට බලා ගන්න. මෙන්න මෙතනනේ හොයන්න ඕනේ. කොහොමත් අපි මෙයාට පළවෙනි මේ සේවකයාට රුපියල් 25000 දෙන්න වෙනවා පුතේ. හොඳේ. රුපියල් 25000 දෙන්න වෙනවා. මෙන්න මේක දෙන්න වෙනවා. ඊට අමතර මෙයා පැය 19ක් වැඩිපුර වැඩ කරලානේ පුතේ. එතකොට රුපියල් 100 ගානේ මෙයාට 1900 ගෙවන්න වෙනවා අපිට සල්ලි. EPF එක පුතේ යාට පසුව දෙන්නේ අපි. මේ සැලරි එකත් එක්ක දෙන්නේ නැහැ. මේක අඩු වෙනවා. පස්සේ මෙයාට මේක ලැබෙනවා අවසානයේදී. දැන් මේක දෙන්නේ නැහැ යාට. ඔය මම යාට වෙන පාටක් දාන්න. එතකොට පුතේ මේ බෝනස් එක රුපියල් 10,000 ඒක වෙනම දෙන එකක්. එයාට දෙනවා සැලරි එකත් ඒ කියන්නේ වෙනම හම්බෙන්නේ එයාට. හැම මාස පතාම හම්බෙන්නේ නැහැ. මේ මාසික වැටුප තමයි හොයන්න ඕනේ. net salary කියලා කියන්නේ සුද්ධ වැටුප කියන එක. එහෙනම් අපි ඒක හොයන්න පුතේ මෙතන අපි ටයිප් කරන්න ඕනේ සමානයි රුපියල් 25000 දෙන්න ඕනේ C2ට එකතු වෙන්න ඕනේ OT rate එකේ ගාන දෙන්න ඕනේ රුපියල් 1900. ඒකෙන් අඩු වෙන්න ඕනේ පුතේ මේ රුපියල් 3000 අඩු වෙනවා යාගේ මාස පතා පසුව හම්බ වෙනවා හොඳේ. හරි මේක අඩු වෙනවා. එතකොට එන්ටර් කරාම ඔයාට මෙතන හම්බ වෙනවා මෙතන එන්ටර් කරමු. මෙයාට රුපියල් 23900යි හම්බෙන්නේ. රුපියල් 23900යි හම්බෙන්නේ. මෙයාගේ සැලරි එක ඩබල් ක්ලික් කරාම පුතේ අනිත් අයගේ උත්තර ටික ඔක්කොම එනවා. එහෙනම් net salary එකට උත්තරේ එන්නේ
අපි මෙතන net salary එකේ උත්තරේ වෙන්නේ පුතේ මෙන්න මේක තමයි ඉන්නේ. මේක ටයිප් කරා නම් හරි. මේක ලියා ගන්න මෙතන net salary එකට. ටැග් ගාලා ලියන්න පුතේ. හරි. ඊට පස්සේ ප්‍රශ්නේ කියවන්න. ඊට පස්සේ බලමු. ඊට පස්සේ තියෙනවා පුතේ sort the employee ID as ascending order. ඒ මොකක්ද ඒ කියන්නේ? sort the employee ID as ascending order. ascending order කියලා කියන්නේ පුතේ ආරෝහණ ආකාරයට. කියන්නේ පොඩි එකේ පොඩි අගේ ඉඳන් ලොකු අගේ දක්වා. descending order කියලා කියන්නේ අවරෝහණ ආකාරයට. හරිද? message check කරලා තිනවා. message check කරලා තියෙන WhatsApp number එක දාන්නලු class එක ඉවර වෙලා. මගේ WhatsApp number එකයි ඔක්කොම එකම number එකක් තියෙන මෙන්න මේක තමයි number එක. හරි. මේක පුතේ හොඳට අහගන්න. ascending order එක කියලා කියන ආරෝහණ පිළිවෙලට employee ID එක. employee ID කියලා කියන පුතේ මෙන්න මේ ටික. දැන් ඔයා හොඳට බලන්නකෝ. මුලින්ම ඉන්න එක්කෙනා කවුද 3 IT department එකේ. දැන් පොඩි මේකේ ඉඳන් ගත්තොත් හරිනම් උඩට මෙන්න ඕන එක්කෙනා කවුද කියනවා. ඔය හරිනම් කියන හරිනම් උඩට මෙන්න ඕනේ කවුද? මේ account department එකේ නේද උඩට මෙන්න ඕනේ. කියන්නේ මෙන්න මේ row එක හරිනම් මේ row එක පුතේ මම මේ රතු පාටින් දාන එක්කෙනා තමයි උඩටම යන්න ඕනේ. දෙවෙනියට එන්න ඕනේ මේ cleaning department එකේ. තුන්වෙනියට එන්න ඕනේ IT department එකේ. දැන් හිතන්නකෝ මේ වගේ ගොඩාක් records දිනකොට දැන් අපිට මේක හරි order එකට හදා ගන්න ඕන උනා කියලා. ඒතර ආයි ටයිප් කරන්නේ නැහැ මුලින්ම. එහෙනම් ක්‍රමයක් තියෙනවා පුතේ. මේක කරන ක්‍රමයක් තියෙනවා. අපි මෙහෙමයි මේක කරන්නේ. හොඳට අහගන්න. මට පුළුවන් මේ දත්ත ටික ඔක්කොම තෝරගන්න. මේ ටික ඔක්කොම තෝරගෙන මෙතන ඉඳන් උනත් තෝරගන්න පුළුවන්. ඔය විදිහට තෝරගන්න පුළුවන්. හොඳට අහන් ඉන්න. මේක නැත්තම් තේරෙන්නේ නැහැ. මේ ටික තෝරගත්තා. මේකේ තියෙනවා sort and filter කියලා එකක්. මේක ඇතුළේ තියෙනවා අපිට ඉගෙන ගන්න වෙන sort and filter. sort and filter එකට ගියාට පස්සේ ඔන්න ආකාර දෙකක් තියෙනවා අපිට. sort smallest to largest. sort smallest to largest. ඒ කියන්නේ පුතේ පොඩි එකේ ඉඳන් ලොකු එක දක්වා හොයන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා sort largest to smallest. ඒ කියන්නේ ලොකු අගේ ඉඳන් පොඩි අගේ දක්වා. එහෙනම් අපි දාන්න ඕනේ මොකද්ද? පොඩි අගේ ඉඳන් ලොකු අගේ දක්වා නේද? එහෙනම් sort smallest to largest ගත්තාම ඒකට ක්ලික් කරාම පස්සේ පුතේ කෙලින්ම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට. තේරුන්නේ නැහැ කිසිම දෙයක් අයිත් අහගන්න. ඔයාලට ඕන මේ employee ID කියන එක කෙනා තෝරගන්නකෝ. මෙතනින් sort කියන එකට ගිහලා sort smallest to largest කියන එක දැම්මහම ඒ තනි එකක් තෝරගත්තාම මේ වගේ message එකක් එනවා. expand the selection කියලා. බය වෙන්න එපා. ඒක එහෙමම තියෙද්දි sort කරන්න. එතකොට ඔයාලට පේනවා account department එක තමයි උඩට ගිහිල්ලා තියෙන්නේ කියලා මේ. account department එක තමයි උඩට ගිහිල්ලා තියෙන්නේ. බලන්න දෙවෙනියට cleaning එක ගාන්ට පිළිවෙලට ඇවිල්ලා තියෙනවා දැක්කද? එහෙනම් අපි ඒක ලියාගමු කරන විදිය නේද පුතේ? කරන විදිය ලියාගමු. sort the employee අංක 5 ඒකට ඕනනම් වාගේ විශේෂ සටහන් වල මේ අංකෙත් දාන්න. නැත්තම් දන්නේ නැහැ මේ මොකට අදාළ නෝට් එකක් දෙන්නේ කියලා. හරි. එහෙනම් මේකට අදාළව නෝට් එක දෙන්නම්. ලියන්න. Excel වැඩපතක දත්ත Excel වැඩපතක දත්ත Excel වැඩපතක දත්ත Excel වැඩපතක දත්ත ආරෝහණ පිළිවෙලට Excel වැඩපතක දත්ත ආරෝහණ පිළිවෙලට Excel වැඩපතක දත්ත ආරෝහණ පිළිවෙලට සකස් කරන අන්දම ලස්සනට ලියන්න සටහන් මම බලනවා හොඳ ඊට පස්සේ ඔයාව කොහොමද එක්සෑම් එකට දාන්නේ ප්‍රැක්ටිකල් චෙක් කරලා හොඳේ එහෙනම් ගෙදරදී ප්‍රැක්ටිකල් කරන්න ප්‍රැක්ටිකල් ස්කිල් එක නැත්තම් දාන්නේ එක්සෑම් එකට කොහොමද කරන්නේ පාස් වෙන්න බෑනේ Excel වැඩපතක දත්ත ආරෝහණ පිළිවෙලට සකස් කරන අන්දම අංක 1
අදාළ දත්ත සියල්ල තෝරා ගන්න. අදාළ දත්ත සියල්ල තෝරා ගන්න. අංක 2 අංක 2 ලියන්න පුතේ. sort and filter මත ක්ලික් කරන්න. sort and filter මත ක්ලික් කරන්න. මේක පොඩ්ඩක් ඇඳගන්න මේ අයිකන් එක මේ තියෙන. sort and filter පොඩ්ඩක් ඇඳගන්න එක. තියෙන විදිය. මේ තියෙන exit කියලා. හරි පුතේ. දත්ත තෝරගත්ත ඊට පස්සේ මෙතන ලියන්න. so අපි ලියවන මෙතන ඊට පස්සේ ලියන්න sort smallest to largest මත ක්ලික් කරන්න. sort smallest to largest මත ක්ලික් කරන්න. ඒක ලියන්න. හරි පුතේ ඊළඟට බලන්න පුතේ කියවලා insert new column between A and B as employee name. හොඳට බලන්න. insert new column අලුත් column එකක් දාන්නලු between A and B A සහ B අතරට as employee name. employee name කියලා. A B අතරට දාන්න ඕනේ. හොඳ employee name කියලා. එතකොට අපි බලමු කොහොමද මේකට දාන්න කියලා column එකක්. එහෙනම් ඔයාලට පුළුවන් පුතේ මෙන්න මෙහෙම මේ B කියන column එක උඩ right click කරලා හොඳට අහගන්න. B එක උඩ right click කරලා insert වලට click කරනවා. හොඳට අහගන්න B එක උඩ right click කරලා insert වලට click කරනවා. ඒකෙදි ඔයාලට කෙලින්ම column එකක් එනවා මේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් B column එකේ මේ ඕනම කොටුවකට click කරලා පුතේ ඒක උඩ right click කරන්න. ඒක උඩ right click කරලා insert වලට click කරන්න. මේ B කියන තැන නැතුව වෙන සෙල් එකක ක්ලික් කරොත් මේ වගේ එන්නේ පුතේ. entire row කියලා තියෙනවා entire column කියලා තියෙනවා. entire column එක අරන් ඕකේ කරන්න. ඒතකොට column එකක් එනවා මේ මැද්දට. එතන type කරනවා අපි employee name කියලා. හරි ටග් ගාලා ලියා ගන්න. අලුත් column එකක් ඇතුළත් කරන අන්දම ඉක්මනට. අලුත් column එකක් ඇතුළත් කරන අන්දම. අලුත් column එකක් ඇතුළත් කරන අන්දම ලියන අංක 1 අවශ්‍ය කොලම් එක මත right click කරන්න. අවශ්‍ය කොලම් එක මත right click කරන්න. අනේ පුතේ ඉක්මනට ලියමුද? අවශ්‍ය කොලම් එක මත right click කරන්න. ඊට පස්සේ insert මත click කරන්න. insert මත click කරන්න. ඊට පස්සේ මෙතනින් ලියන්න entire column තෝරා ගන්න. entire column තෝරා ගන්න. entire column තෝරා ගන්න. entire column තෝරා ගන්න.
ඕකේ මත ක්ලික් කරන්න. ඕකේ මත ක්ලික් කරන්න. හරි. එතකොට මෙතන ඊට පස්සේ පුතේ ඔයා එම්ප්ලොයි නේම් කියලා ටයිප් කරගන්න ඕනේ. මෙතන පුතේ ඔයා ටයිප් කරන්න ඕනේ එම්ප්ලොයි නේම් කියලා. එම්ප්ලොයි නේම් කියලා ටයිප් කරා. ඉතින් ඔයා කැමති සේවකයන්ගේ නම් ටිකක් ටයිප් කරන්න. මොකක් හරි කැමති. නිමල්, කමල් මොකක් හරි කැමති නම් ටිකක් ටයිප් කරන්න. හරි. ඊට පස්සේ එක බලන්න කියලා convert the net salary into currency format. බලන්න ඒක තනියම කරන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. මේ currency format එක දාන එක මතකද කාට හරි? කොහොමද කියන්නේ? මේ අදාළ කොලම් එක තෝරගත්ත මගේ පුතේ. මේ ටික තෝරගත්තා. කොහෙටද යන්නේ? මතක නැද්ද? ඩොලර් සයින් එක ළඟට ගිහිල්ලා මෙතන අපිට RS තියෙනවා නම් එතනින් ඒක දාන්න පුළුවන්. නැත්නම් more accounting formats වලට ගිහිල්ලා ඔයාට මං කිව්වා අර LKR එක නේද? ලංකා රුපීස් කියන එක දාගන්න පුළුවන් මේ විදිහට වෙයි. තේරුන්නේ නැහැ. මං කලින් කියලා දුන්නා හොඳේ. මේ අවශ්‍ය කරන ටික තෝරගත්තා. සේවා කාලෙට දාන්න යන්න එපා රුපීස් හොඳේ. සේවා කාලේ රුපීස් එන්නේ නැහැ නේද ඊයේනේ. මෙතනට ගියා. more accounting formats වලට ගියා. මෙතනින් අපි දැම්ම LKR කියලා නේද? මේ නිදා ගන්න එහෙම නෑ හොඳද? හරි. ඊට පස්සේ සේව් කරන්න තියෙන ෆයිල් එක. ෆයිල් එක සේව් කරන්න දන්නවනේ තියෙන්නේ. ෆයිල් වලට ගියා. ඒක කියලා දෙන්නේ ෆයිල් වලට ගියා සේව් ගියා. මම ඔයාලට දැන් තනියෙන් කරන්නත් එකක් දෙනවා. ඊට කලින් අපි ඊළඟ එකට යමු. ඊළඟ ප්‍රැක්ටිකල් එක. මේක ගෙදරදී කරන්න. ඔන්න ඔක්කොම කියලා දුන්නා. හරි. ලේසිම ලේසි එකක්. මේ බලන්නකෝ. ඔන්න පුතේ මම මේ ෂීට් එකේම ටයිප් කරනවා මේ වර්ක් ෂීට් එකේම ඔන්න පළවෙනි ෂීට් එකේ මගේ එක ප්‍රැක්ටිකල් එකක් ඔයගලන්ට ගිය සතියේ කියලා දුන්නා. මේ අද එකක් කියලා දුන්නා තව එකක්. මේක අපි ටයිප් කරමු මේ ටික අයින් කරලා. මෙතන තියෙනවා මොඩල් කියලා. ඔයාට හරිම ලේසි. දැන් මම තමයි මහන්සිලා ටයිප් කරන්න ඔයාට බලන් ඉන්න තියෙන නිකන්. පස්සේ කරන්න මේ ටික හොඳේ. මාක් ප්‍රයිස් කියලා තියෙනවා. ඊට පස්සේ සෙලින් ප්‍රයිස් කියලා තියෙනවා පුතේ. ඔන්න ඔය විදියට. මෙතන තියෙනවා IBM මැෂින් එකක් නේද? ඔය වගේ මැෂින් ටිකක් තියෙනවා. වැරදුනොත් ඔයාට ආයි ටයිප් කරත් හැකි. HP තියෙනවා ඔය වගේ තියෙනවා. Dell එකක් තියෙනවා. හරි. කොහොම තියෙනවා? මැෂින්ස් කීපයක් තියෙනවා. බලන්න මේ ප්‍රැක්ටිකල් එක. හරි. මේකේ නියම කළ මිල පුතේ 47500යි. නියම කළ තියෙන මිල 47500යි. මේකේ නියම කළ මිල 52000යි. 52000යි. මේකේ 64000යි. 64000යි මේකේ 58000යි. මේකේ 42000යි. ඔන්න විදිහට තමයි නියම කළ මිල තියෙන්නේ. මේ විදිහට නියම කළ මිල තියෙන්නේ. ඊට පස්සේ පුතේ අපෙන් අහනවා හොඳට අහගන්න. ඔන්න දැන් හොඳට අහගන්න මෙන්න මේක. මේ තියෙන්නේ 10%ක් ඩිස්කවුන්ට් එකක් දෙනවා පුතේ හැම අයිටම් එකකටම. හැම අයිටම් එකකටම 10%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. මේ අහගන්නකෝ. දැන් ඔන්න ඔයා කඩේට යනවා IBM මැෂින් එකක් ගන්න. හරිද? ඒක ඒගොල්ලෝ නියම කරලා තියෙන්නේ 47500යි. හරිද? දැන් ඒගොල්ලෝ ඔයාට ඩිස්කවුන්ට් එකක් දෙනවා 10%ක්. මං අහන්නේ මේ රුපියල් 47500ක් වෙන මැෂින් එක ඔයාට 10%ක ඩිස්කවුන්ට් එකක් කඩෙන් දෙනවා නම් දැන් ඔයා නැත්නම් මෙහෙම හිතන්නකෝ මෙහෙම හිතන්නකෝ තව වෙනත් විදිහකට කියන්නේ IBM මැෂින් එක විකුණන්න නියම කරලා තියෙන්නේ 47500ට නියම කරලා තියෙන්නේ. හැබැයි විකුණන්නේ 10%ක් අඩුවෙන්. ඒගොල්ලෝ විකුණන්නේ 10%ක් අඩුවෙන් සේල් එකක් දාලා.
එහෙනම් මට ඕනේ මේ විකුණන මිල කීයටද අපි විකුණන්න ඕනේ? 47500ට වඩා වැඩි ගානකටද විකුණන්න ඕනේ? ඊට වඩා අඩු ගානකටද විකුණන්න ඕනේ? වැඩි නම් ඒ ගාන මොකද්ද? අඩු නම් ඒ ගාන මොකද්ද? එහෙනම් පළවෙනි ප්‍රශ්නේ තමයි calculate the selling price. එහෙනම් selling price එක හොයන්න අපි බලමු අපේ පන්තියේ කාටද පුළුවන් හරි උත්තරේ වන්න කියලා කියන්න බැයි නම් ටෙක්ස්ට් එකේ හරි දාන්නකෝ ටිකක් ගාලා. selling price එක හොයන්නේ කොහොමද? උත්තරේ මොකද්ද? එවන් බලන්න ටක් ගාලා උත්තරේ. හරි උත්තරේ. පොඩි වෙලාවක් දෙන්න එවන්. කවුරුත්ම නැද්ද? උත්තරේ එවන්න පුළුවන් කවුරුත්ම නැද්ද? මොනවා කරන්නද? මටම තමයි කියලා දෙන්න වෙන්නේ නේද? දැන් අපේ ළමයි හොයනවා මෙන්න මෙහෙම මේක පුතේ. අන්න එක්කෙනෙක් කිව්වා. අනේ. දැන් මට උත්තරේ වල තියෙන ගාන කීයද කියලා. මට ගාන නෙමෙයි මට ඕනේ සමීකරණය මොකද්ද කියලා. මොන වගේ සමීකරණයක් දාලාද ඔය උත්තරේ ගත්තේ කියලා. හරි උත්තරේ එව්වා. ඔව් දැන් උත්තරයක් ලැබුණ පුතේ. ලැබුණ උත්තරේ හරියටම වැරදි. අපේ දරුවෙක් උත්තරේ එවුවා මෙන්න මෙහෙම. සමානයි අයියෝ මේ 47500 වැඩි කරන්න කියලා 110යි. ඔන්න දැන් උත්තරයක් ආවා. නියම කරලා තියෙන්නේ 47500යි විකුණන්න. බලන්න පුතේ මේගොල්ලෝ එක විකුණන්නේ රුපියල් 4750ට නේ. අනේ පුතේ වාගේ ඔය ෂොප් එක කොහෙද තියෙන්නේ කියලා කියන මං එනවා බඩු ටිකක් ගන්න. මේ බලන්න පුතේ මැෂින් එක 47500 විකුණන්නේ 4750ට. මෙන්න බලන්න හොඳ ආධ්‍යාත්මික ගුණයක් තියෙන දරුවෙක් නේද? ලෞකික දේවල් ඔක්කොම අත්හැරලා දාලා බලන්න මේ තමන් සතු සියලු වස්තු පුතේ අඩු මුදලකට විකුණන දානවා. මේ බලන්න කොච්චර හොඳ දරුවෙක්ද කියලා. හරි. බලන්න ජීවිතයේ යථාර්ථයේ තේරුම් අරගෙන තියෙන එකයි නේ. හරි පුතේ. එතකොට මෙහෙම විකුණන්න ගියොත් දවස් දෙකකින් තුනේ ව්‍යාපාරය ඉවරයි ඈ. මේක මෙහෙමයි වෙන්නේ. 40 මේ අඩු වෙන ගාන තමයි 4750. හරිද? 4750. හැබැයි මේ 4750 අඩු වෙන්නේ මොකෙන්ද? 47500 නේද? ඒ කියන්නේ ඇත්තටම වෙන්න ඕනේ හොඳට අහගන්නකෝ. රුපියල් 47500න් අඩු වෙන්න ඕනේ රුපියල් 47500ට 110ක්. ඕකනේ දෙයනේ වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ ඒව හරි උත්තරේ ඒව ඊට පස්සේ අපේ පුතා අද මේ කරන පාඩම YouTube දානවද දාන්න බලමු පොඩ්ඩක් try එකක් දීලා වෙලාව තමයි ප්‍රශ්නේ බලමු. මෙහෙමයි පුතේ දැන් ඉස්සරහට කරන හැම එකම YouTube දාන්නේ නැහැ හොඳද? අර බේසික් දේවල් ටික විතරයි දාන්නේ. ඊට පස්සේ ඇඩ්වාන්ස් ඒවා දාන්නේ නැහැ මම YouTube එකට. හරි. බේසික් දේවල් ටික විතරයි දාන්නේ. මෙතන පුතේ අහගන්න 47 මේ Excel වල ඇඩ්වාන්ස් දේවල් ටිකක් තියෙනවා. ඒව දාන්නේ නැහැ YouTube එකට. හොඳේ. මෙතන 47500 කියන්නේ මගේ පුතේ B2 B2 එහෙනම් B2කින් අඩු වෙනවා ඉතින් ආය 47500 කියන්නේ B2 වැඩි කරලා 110යි එන්ට කරාම පුතේ අන්න 42750යි හොඳයි ඉතින් ගාන මේ ගාන තිබ්බේ විකුණන්න දැන් ඉතින් ඔන්න පොඩ්ඩක් අඩු කරලා විකුණනවා ඩබල් ක්ලික් කරාම උත්තර ටික එනවා විකුණන මේ තියෙන විකුණන්න නියම කරපු ගාන මේ දැන් පුතා විකුණන ගාන ඒ ෂොප් එකකින් තීරණය කරලා තියෙනවා 110ක් ඩිස්කවුන්ට් දෙනවා කියලා. එහෙනම් මගේ පුතේ පළවෙනි උත්තරේ විදියට ඔයාට මේක කරන්න පුළුවන් මෙන්න මේ විදියට ලියන්න පුළුවන්. නේද? මේ විදියට උත්තර ගන්න පුළුවන් ඔයාට. හරිද? ඔය විදියට ගන්න පුළුවන් උත්තරේ. මම ලියන්න දෙන්නම්. සමහර ළමයි හැබැයි වෙනස් ක්‍රමයකට මේක හදනවා පුතේ. හොඳට අහගන්න. මොන හරි දෙයකට 10%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා කියන්නේ මොකක්ද ඒ කතාවේ තේරුම? හිතන්නකො මොකක් හරි වතුර බෝතලයක් තියෙනවා නැත්නම් CR පොතක් තියෙනවා රුපියල් 100යි. CR පොතක් තියෙනවා රුපියල් 100යි. එතකොට මේකට 10%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා කියන්නේ හරිද? 10%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා කියන්නේ sorry ඔයා මේක ගන්න රුපියල් 90ට නේද 10ක් අඩු වෙනවනේ ඩිස්කවුන්ට් කියන්නේ අඩු වෙනවා වැට් කියන්නේ එකතු වෙනවා එහෙනම් පුතේ රුපියල් 90ට ගන්නේ ඒ කියන්නේ ඇත්තටම මෙතන තියෙන ගාන මේ ගානට
මේ ගාන අපි 90න් වැඩි කරොත් මොකෝ වෙන්නේ? මේ ගාන ඒ කියන්නේ රුපියල් 100ක් වෙන එකක් පුතේ 90ටනේ ගන්නෙ. 10% කියන්නේ ඒකනේ පුතේ. 5ක් කිව්වනම් 95ට ගන්නෙ. එහෙනම් 90න් වැඩි කරොත් අර උත්තරෙම නේද එන්නේ. එහෙනම් ඔයාට තවත් ලේසි ක්‍රමයක් තමයි ඩිස්කවුන්ට් එක දෙනකොට ඔයාට පුළුවන් මෙන්න මේ විදිහටත් ඒ උත්තරේ ගන්න නේද? ඔය උඩ තියෙන ක්‍රමෙත් හරි මේ ක්‍රමෙත් හරි. ක්‍රම දෙකම ලියා ගන්න. ඉතින් ඔයා කැමති ක්‍රමයක් පුරුදු වෙන්න. ටක් ගාලා ලියන්න පුතේ. මේ කෑ ගහන්න එපා. රයිට් පුතේ. දැන් මෙන්න මේ ටික ටයිප් කරගත්තට පස්සේ හරිද? මේ ටික ටයිප් කරගත්තට පස්සේ මේ මර්ජ් කරන තැන් ටික හොඳට මතක තියාගන්න ඕනේ. මර්ජ් කරන තැන් ටික දැන් බලන්න මං විනාඩි 5ක් දෙන්නම්. පුතා බලන්න ටෝටල් එක හොයන්න. ටෝටල් එක හොයන්න පැටියෝ මෙතනට දාන්න ඕනේ සමීකරණය මොකක්ද කියලා ලියන්න බලන්න. ඇවරේජ් එක හොයන්නත් ඕනේ. මේ තියෙන ඇවරේජ් එක හොයන්න කන්ඩිෂන් එක. ඇවරේජ් එක පුතේ පරිස්සමෙන් මේක ඇවරේජ් එක හෙව්වට පස්සේ පුතේ මේ ග්‍රේඩ් එක හොයන්න මේ විදිහට. සාමාන්‍ය ලකුණු 75ට වැඩි නම් බෙස්ට් එන්න ඕනේ. 65ට වැඩි නම් බෙටර් එන්න ඕනේ. 55ට වැඩි නම් ගුඩ් එන්න ඕනේ. 55ට අඩු නම් බෑඩ් එන්න ඕනේ. බලන්න මේ විදිහට හොයලා කරන්න. සමීකරණේ දාන්න පුළුවන්ද කියලා ටක් ගාලා මට මෙච්චරයි. අහන්නකො තේරුන්නේ නැහැ. ටෝටල් එකට අදාළ සමීකරණය වන්න, ඇවරේජ් එකට අදාළ සමීකරණය වන්න, ග්‍රේඩ් එකට අදාළ සමීකරණය වන්න. ඔය තුනම එකපාර මට එවන්න බලන්න ටක් ගාලා විනාඩි 10ක් දෙන්න. ටක් ගාලා කරන්න පුතේ. හරි පුතේ අපි බලමු උත්තර ටික. ඔන්න මෙතන ටෝටල් එක ගන්න ඔයා ලියලා ඇති සමානයි C2 නෙමෙයි C5 නේද? C5 එකතු කිරීම D5 එකතු කිරීම E5 එන්ටර් කරාම උත්තරයක් ඇවිල්ලා තියෙ 154යි කියලා. මේ විදිහට ඇවිල්ලා තියෙ උත්තරය. හරිද? එතකොට මෙතන මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හැබැයි මේකේ බැරි වෙලාවත් මෙන්න මෙහෙම අහලා තිබ්බොත් එක්සෑම් එකට හොඳද? මේක හරියම ලියලා තියෙන එක. බැරි වෙලාවත් එක්සෑම් එකට අහලා තිබ්බොත් write down the type the formula using function කියලා මෙහෙම ලිව්වොත් වැරදි. මෙහෙම ටයිප් කරොත් වැරදි. ෆන්ක්ෂන් එකෙන් හදන්න කියලා කිව්වොත් ඔයාට මෙතන ලියන්න වෙන්නේ equal sum කියන එක. ප්‍රැක්ටිකල් කරනකොට මේක ටයිප් කරන්න වෙන්නේ equal sum මුලින්ම පටන් ගන්න එක්කෙනා ඒ කියන්නේ C5 32 අන්තිම එක්කෙනා පුතේ E5 C5යි E5යි මුල්ම එකයි අවසාන එකයි මුල්ම එකයි අවසාන එකයි ඒක තමයි මෙතන ලියන්න ඕනේ සමානයි සම් වරහණක් C5 අන්තිම එක්කෙනා E5 එන්ටර් කරාම උත්තරේ එනවා මේ විදිහට ඩබල් ක්ලික් කරාම අනිත් උත්තර ටික ගන්න පුළුවන් මේ විදිහට ගන්න පුළුවන් ඊට පස්සේ පුතේ ඇවරේජ් එක හොයන්න පුළුවන් පුතාට සමානයි මුළු එකතුව F5 බෙදීම F5 බෙදන්න ඕනේ පුතේ විෂයන් 3 1 2 3යි විෂයන් 3ෙන් බෙදන්න ඕනේ
එන්ටර් කරාම උත්තරේ එනවා ඇවරේජ් එක එනවා මේ විදිහට. ඩබල් ක්ලික් කරාම අනිත් උත්තර ටික එනවා මේ විදිහට මේ. එහෙනම් පුතේ ඇවරේජ් එක ගන්නේ බලන්න ඒක තේරුණාද කියලා? ඇවරේජ් එක ගන්නේ මොකද F5 බෙදීම කියන්නේ මුළු එකතුව නේද? පුතේ F5 කියන මුළු එකතුවනේ. තේරුණාද දන්නේ ඒක? F5 කියන මුළු එකතුව බෙදන්න ඕනේ විෂයන් ගානේ. විෂයන් 5ක් තිබ්බනම් 5ෙන් බෙදන්න ඕනේ. මේ ක්‍රමය ඇවිල්ලා පුතේ අපි උත්තරය අරන් තින්නේ සෙල් රෙෆරන්ස් එකකින්. හරි සෙල් රෙෆරන්ස් එකෙන් තමයි මේ අරන් තින්නේ. මේ උත්තරය අරන් තින්නේ ෆන්ක්ෂන් එකකින්. ඒත් මේ ඇවරේජ් එක අරන් තින්නේ සෙල් රෙෆරන්ස් එකකින්. බැරි වෙලාවත් ඇවරේජ් එක ෆන්ක්ෂන් එකකින් ගන්න කිව්වා නම් කොහොමද කරන්නේ අපි? එහෙනම් මෙතන අපි දානවා සමානයි ඇවරේජ් කියලා වරහනක් දැම්ම පුතේ මේ ටික මෙතන ඉඳන් මෙතනට වෙනකම්. ඒ කියන්නේ පුතේ මෙන්න මෙතන ඉඳන් මෙතනට වෙනකම්. දාලා එන්ටර් කරනවා. ඔන්න ඔය ටික. ඔය ටික තමයි එන්නේ මේ විදියට මේක ෆන්ක්ෂන් එකකින්. ඔක ෆන්ක්ෂන් එකකින් එන එක. හරි ඊට පස්සේ බලමු. මට මේ ළමයි කිහිප දෙනෙක් උත්තරේ වල තිබ්බ සන්තෝෂයි. ඇවරේජ් එක 75ට වැඩි නම් බෙස්ට් කියලා එන්න ඕනේ. දැන් මෙතන ඉන්නේ සමානයි if වරහනක් ඇවරේජ් එක කියන්නේ මෙන්න මෙයා. මෙයා විශාලයි සමානයි 75ක්. පොඩි කම එකක් බෙස්ට් කියලා එන්න ඕනේ. බෙස්ට් කම මෙතන ආයිත් if වරහනක් ඇවරේජ් එක G5 විශාලයි සමානයි 65. 65 නම් එන්න ඕනේ බෙටර් කියලා. 65 නම් එන්න ඕනේ බෙටර් කියලා. කම if වරහනක් ඇවරේජ් එක 55ට වැඩි නම් good කියලා එන්න ඕනේ. මෙතන if වරහනක් ඇවරේජ් එක කියන්නේ එතකොට මෙයා උතේ නේද? මෙයා විශාලයි සමානයි 55 නම් කම එකක් කියන good කියලා එන්න ඕනේ. එහෙමත් නැත්තම් පුතේ මෙයාට අපි දෙන්නේ bad කියලා නේ. bad කියලා දෙන්න ඕනේ. වරහන් 1 2 3යි 1 2 3ක් වැහුවා. එයාට හම්බෙන්නේ bad කියලා මේ. බලන්න පුතේ best හම්බ වෙනවා bad හම්බ වෙනවා. මෙන්න මේක ලියලා තිබ්බනම් හරි බලන්නවා මේක ලිව්වද කියලා. මෙතින් මේක ලියලා තිබ්බනම් හරි. මේ විදිහට G5 75ට වඩා වැඩි නම් බෙස්ට් ඒ විදිහට බලන්න පුතේ හරිද කියලා. බලන්න පුතේ මේක හරිද කියලා. අනේ පුතේ මේව ප්‍රැක්ටිකල් කරන්න ගෙදරදී හොඳේ. නැත්තම් මේ කියන්නේ මේවා ලියලා වැඩක් නැහැ නේ. ප්‍රැක්ටිකල් කරේ නැත්නම් වැඩි ආයි වැඩක්ම නැහැ හොඳද? හරි ඊළඟ එකයි. ඊළඟ එකට යමු. මේක හොඳ ප්‍රශ්නයක් මේක මේ හොඳ ප්‍රශ්නයක් කියන්නේ ලේසි ප්‍රශ්නයක්. හරි. මේක ඇවිල්ලා පුතේ මේ සාමාන්‍ය පෙළ පේපර් එකේ තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේකට දාලා තින්නේ. මේකෙන් අර වාට පොඩ්ඩක් මේකත් හිතන්න උදව් වෙන නිසා. හරි බලන්න පුතේ මේක මොකක්ද කියලා. මේකේ තියෙනවා monthly income and expenditure කියලා. මාසික ආදායම් සහ වියදම් කියලා තියෙනවා. income category එක තියෙනවා මේ පැත්තේ වම් පැත්තේ.
ඉන්කම් කැටගරි එකක් තියෙනවා ආදායම් ටිකක් එක්ස්පෙන්ඩිචර් කැටගරි එක තියෙනවා වියදම් ටික තියෙනවා දකුණු පැත්තේ ආදායම් තියෙනවා වම් පැත්තේ වියදම් තියෙනවා දකුණු පැත්තේ බලමු මේ මොකද්ද කියන්නේ කියලා ඒගොල්ලෝ කියනවා පොඩි ප්‍රශ්නයක් දීලා තින්නේ බලමු මේකේ තියෙන පුතේ Mr. Ramesh is a retired teacher who is living in a rented house with his wife. ඒ කියන්නේ රමේෂ් කියන එක්කෙනා විශ්‍රාම ගුරුවරයෙක්ලු මේ එයාගේ බිනිදත් එක්ක කුලී නිවසක ජීවත් වෙනවා. හරිද? He has 2 children and both of them work abroad. එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම ඉතින් වැඩ කරන්නේ රට. හරිද? ඒගොල්ලෝ ඉන්නේ රට. They send $50 to their parents every month as living expenses. ඒගොල්ලෝ ඩොලර් 50ක් එවනවා මේගොල්ලන්ගේ ඉතින් වියදම් සඳහා නේද? වියදම් වලට ඩොලර් 50ක් එවනවා හැම මාසෙකම. In addition to his pension, he earns some money by conducting English classes for the poor children in his village at a reasonable fee. මේකට අමතර එයාගේ පෙන්ෂන් එකට අමතර එයා ගෙවල් පැත්තේ ගමේ ළමයිට සාධාරණ ගානකට ඉංග්‍රීසි උගන්වනවා. හරිද? He also receives an interest from his fixed deposit in the bank. ඒ වගේම එයාට පොලියකුත් හම්බ වෙනවා. එයාගේ FD එකක් තියෙනවා. ස්ථාවර තැන්පතුවක්. ඒකට පොලියක් හම්බ වෙනවා. He enters his money earning and expenses into the worksheet shown. එයාගේ මාසික ආදාය වියදම් මේ worksheet එකට ඇතුළත් කරනවා කියලායි කියන්නේ. At the end of the month, he obtained US dollar to rupees conversion rate from the bank and enters it into the D12 into cell D12 of the worksheet to store its rupee equivalent in the B6 cell. එයා පුතේ මාසේ අවසානයේදී ඒ රුපියල් වල ඒ කියන්නේ එවන ඩොලර්ස් වල අගේ රුපියල් වලින් කීයක්ද කියලා මේ D12 කියන සෙල් එකේ මෙතින් D12 කියන සෙල් එකේ 1 ඩොලර් එකක අගේ කීයද කියන එක එයා සටහන් කරලා තියෙනවා. හරිද? Finally he completes the worksheet and obtains a printout. ඊට පස්සේ මේ අවසානයේදී මාස අන්තිමට මේකේ print out එකක් අරන් බලනවා මොකද දත්තේ කියලා. අපි බලමු මේ මොකද්ද මේක කරන්න තියෙන්නේ කියලා. මේ ටික ඔයා ටයිප් කරගන්න ඕනේ Excel වල. සාමාන්‍ය විදිහට ටයිප් කරගන්න තියෙන්නේ මේක පුතේ. දැන් මම කිහිපයක් ටයිප් කරපින්ද ඔයා ටයිප් කරගන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රශ්න වලට යමු මේකේ. ඒතර අපිට වෙලාව ඉතුරු කරගන්නත් පුළුවන්. සාමාන්‍ය දෙයක් මේක අමාරු දෙයක් නැති හින්දා මම ටයිප් කළේ නැහැ. ලේස් දෙයක් නේ තියෙන්නේ. හරි පළවෙනි ප්‍රශ්නේ තමයි find the money received from the children in B6. Find the money received from the children in B6. B high මෙන්න මේ සෙල් එකේ B high මේ තියෙන්නේ B high කියන සෙල් එකේ මේ මෙන්න මේකේ ඔන්න ඔය කොටුවේ find the money received from children in B6. ළමයිගෙන් ලැබෙන මුදල කීයද කියලා මේකේ දාන්නලු. කොහොමද කරන්නේ? මේ තින්නේ ළමයි කොච්චරක් සල්ලි එවලද? money received from children ඩොලර් 50ක් එවලා තියෙනවා. එතකොට ඩොලර් 50 තියෙන්නේ මේකේනේ. ඩොලර් 50 තියෙන්නේ මේකේ. 1 ඩොලර් එකක් රුපියල් 108යි. 1 ඩොලර් එකක් රුපියල් 108.35. දැන් 108ක් නෑ. හොඳයි ඉස්සර එකක් මේ. එහෙනම් පුතේ ඩොලර් 50ක් එවලා නම් එකක ගාන මේක නම් මෙතන ගාන හොයන්නේ කොහොමද? මෙතන ගාන හොයන්න පුතේ අපි මෙතන ටයිප් කරනවා සමානයි මොකද්ද? මේ බලන්න පුතේ 108 කියලා කියන්නේ D12. එහෙනම් අපි කරන්න ඕනේ D12 වැඩි කරන්න ඕනේ පුතේ. ඩොලර් 50ක් වෙන ඩොලර් 50 මේ 50 කියන්නේ D13 මේ බලන්න මේ 13නේ D13 නේද? D12 D13න් වැඩි කරා නම් ඔයාට උත්තරේ එනවා මෙතන. මෙන්න මෙතනට උත්තරේ එනවා. අදාළ උත්තරේ ගෙදරදී කරලා බලන්න එක. එහෙනම් පළවෙනි එකට උත්තරේ තමයි මේක. B6 වල ලියන්න ඕන එක. ඊට පස්සේ කියනවා
totally monthly income එක in B11 cell එකේ B11 monthly income එක monthly income එක මේකේ දාන්න කියලා. ඒතර income විදියට මෙයාගේ pension එක තියෙනවා 8000ක් tuition එක තියෙන pension මේ පරණ එකක් හොඳේ. නිකන් බොරුව කියන ටිකක් tuition එකකින් 7500යි bank එකේ දාලා තියෙන සල්ලි වලින් 500යි මෙතන ගාණක් පැටෙනවා. ඒතර මේ ටික එකතුවනේ පුතේ. එහෙනම් මේ ටික එකතු ගන්නවට කියලා දීලා තියෙන්නේ. එකතු ගන්න පුළුවන් වාට කොහොමද? සමානයි සම් මම ගොඩාක් කියලා දුන්නා මේක. සමානයි සම් එකතු කරන්න පටන් ගන්නේ කොහෙන්ද? B3ෙන් B3 32ක් අවසන් වෙන්නේ කොහෙන්ද පුතේ? B6 B3යි B6 නේද? තේරුන්නේ? සමානයි සම් එකතුවක් ගන්න එකතු කරන්න පටන් ගන්න B3ෙන් ඉවර වෙන්නේ B6 වලින්. ඉවර වෙන්නේ B6 වලින්. එහෙනම් මේක ලියාගන්න එතන. දැන් ප්‍රැක්ටිකල් තියෙනව කරන්න. ඊට පස්සේ monthly expenditure මාසික වියදම්. ඒ කියන්නේ මෙන්න මේ ටික. house rent එක, ගෙවල් කුලිය, කෑම, ගමනාගමන, සෞඛ්‍ය, පුද්ගලික මේ මොනවාද? සමාජ සේවා විවිධ දේවල් සඳහා වියදම් යන ඔයාට මේ ටිකේ ඔක්කොම එකතුව මෙන්න මෙතනට දාන්න ඕනේ. එහෙනම් ඒක දාන්න අපි මොකද කරන්නේ? ඒක දාන්න පුතේ අපි මෙතන ලියන්න ඕනේ සමානයි සම් වරහණක් මෙතනින් පටන් ගන්න. D3 32ක් අන්තිමට මෙන්න මේක D9 D3යි D9 ඔය ටික මාසික ඉතිරිය කියන්නේ පුතේ මාසික ඉතිරිය කියන්නේ මොකද්ද? ආදායමෙන් අඩු කරන්න ඕන වියදම. දැන් ආදායම දන්නවා. මෙතන උත්තර එනවා එක මේ වියදම. එහෙනම් පුතේ මාසික ඉතිරිය වෙන්නේ ඔයා මෙතන සමානයි ආදායම කියන්නේ එතකොට B11 නේ පුතේ නේද? B11න් අඩු කරන්න ඕනේ. B11න් අඩු කරන්න ඕනේ පුතේ B12. එතකොට ඔයාලා මාසික ඉතිරිය කීයද කියලා වැටේ. මේක මේ ලියන්න එතරම් පුළුවන් පුතේ ටියුට් මේ ඔයාගේ ටියුට් එකේ ලියන්න පුළුවන්. ටියුට් එක නැති දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණොත් ඒගොල්ලෝ ලියන්න question number 5 කියලා පුතේ ලියන පුතේ question number 5 කියලා පුතේ ඔයගලන්ට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. question number 5 කියලා දාලා ඒකේ 1 2 3 4 කියලා දාලා පුතේ මේ උත්තර ටික ලියවනම් හරි නේද? 1 2 3 4 කියලා දාලා මේ උත්තර ටික ලියා ගන්න. ඒතොර හරි. එහෙම හරිනේ. හරි ඊළඟ ප්‍රශ්නෙට යන් අපි හරි මේ ප්‍රශ්නේ බලමු පුතේ. ප්‍රශ්න අංක 6 question number 6 මේකට එන්න. මේකේ තියෙනවා පුතේ මේ hotel full board එක 5000 rupees කියලා. මේ දවසකට hotel එකකට ගෙවන්න ඕන ගාණක් දීලා තියෙනවා. බලන්න room numbers ටික තියෙනවා මෙතන. hotel එකේ ඉන්න කට්ටියගේ නම් ටික තියෙනවා. customer name එක තියෙනවා. එයා hotel එකට ආපු දවස තියෙනවා. hotel එකෙන් ගිය දවස තියෙනවා. number of days තියෙනවා. අපි මේක පොඩ්ඩක් type කරගත්තා නම් හරිනේ. මේකේ චුට්ටක් දේවල් ටිකක් තියෙනවා. අපි දාමු room number එක තියෙන මෙන්න මේකේ room number තියෙනවා. ඊට පස්සේ customer name තියෙනවා.
customer name කියලා තියෙනවා. ඊළඟට පුතේ in date කියලා තියෙනවා. ඔයගේ ටියුට් එකේ තියෙන මේ ටික. out date කියලා තියෙනවා. number of days කියලා තියෙනවා. කොහොම තියෙනවා. day status කියලා තියෙනවා. මේ ටියුට් එකේ තියෙන එක ටයිප් කරන්නේ value එක තියෙනවා. ගොඩක් තියෙනවානේ. additional food කියලා තියෙනවා. ඊට පස්සේ discount එකක් තියෙනවා. ඊට පස්සේ total amount කියලා තියෙනවා. total amount කියලා තියෙනවා. හරි ඔය විදිහට තියෙනවා. උඩ පුතේ මේ කොටු දෙකම මෙති මේ පේලි දෙකම තනි කොටුවක් වෙලා ඒකේ ටයිප් කරලා තියෙන ඒගොල්ලෝ hotel blue water කියලා. කොහොමද තියෙන්නේ? room number එක මෙතන 300යි 400යි ඔය ආදි වශයෙන් තියෙන්නේ. මම මේක මේ විදිහට අදලා ගන්නම්. 500යි එහෙම නෑ පිළිවෙලට නෑ නේද? 301 2 3 එහෙම තියෙනවා. 301 ඔන්න ඔහොම තියෙනවා. 300 301 300 කියවෙනකන්ද 305 වෙනකන් තියෙනවා. මම මෙහෙම පොඩ්ඩක් බෝඩර්ස් ටිකක් දාගන්න පැහැදිලි වෙන්න. කොහොම දැම්මා? ෆොන්ට් එක පොඩ්ඩක් මේකේ ලොක් කරගන්න කැමති නම් විතරක්. මේ සෙල් එකට මොකක් හරි කල එකක් දෙමු. ඔය විදිහට තියෙනවා. අනේ පුතේ මේක ගෙදරදී ප්‍රැක්ටිකල් කරන්න ඕනේ හොඳද නැත්නම් වැඩක් නැහැ. තේරුමක් නැති වෙනවා මේ කියන්නේ. මේක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් යන්නේ. ප්‍රැක්ටිකල් කරේ නැත්නම් වැඩක් නැහැ හොඳේ. හරි. දැන් මෙතන මේ කස්ටමර් කෙනෙක් ඉන්න ගුණතිලක. ගුණතිලක ඉන්නවා. ගේල් ඉන්නවා එක එක කොහම ඉන්නවා. හරි. ගුණතිලක ඇවිල්ලා තියෙන පුතේ හොඳට අහගන්න. 2012 අවුරුද්ද ඇවිල්ලා තියෙන්නේ නේද? 2012 7 වෙනි මාස 2. 2012 7 වෙනි මාස 2. ගිහිල්ලා තියෙන්නේ 2012 8 වෙනි මාසේ 2. දැන් පුතේ මේ දිනයන් ටයිප් කරද්දි පොඩ්ඩක් මේ වගේ පොඩි ප්‍රශ්නයක් වෙනවා මේ බලන්නකො මේ. දැන් අපිට පුළුවන් පුතේ මේ දිනේ ටයිප් කරද්දි අපි කැමති විදිහට හදා ගන්න පුළුවන් දිනේ ටයිප් කරන විදිය. එහෙනම් පුතේ පොඩ්ඩක් අපි ලියා ගමු මම ඔයාලට මේ කියලා දෙන්නම් දිනේ ටයිප් කරන විදිය හදන විදිය හරියටම. මෙන්න මෙහෙම මේ අවශ්‍ය කරන දත්ත ටික තෝරගන්න පුතේ. හොඳේ. තෝරගෙන මෙතන තියෙනවා ෆෝමැට් කියලා එකක්. නැත්නම් මෙතනින් යන්න පුළුවන්. ෆෝමැට් සෙල්ස් වලට ගියාම ඒකේ තියෙනවා ඩේට් කියලා. මම මෙතනින් යන්නේ මේ හේතුවක් තියෙනවා. පස්සේ කියන්න ඩේට් කියලා එකක් තියෙනවා. ඒ ඩේට් එකේ පුතේ අපිට පුළුවන් දිනේ තියෙන විදිය මාසෙත් එක්ක මෙන්න ඕන මේ විදිහට හදන්න පුළුවන් මේ. තේරුණාද දන්නේ? මේ කැමති එකක් දාලා ඕකේ කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට තමයි එන්නේ මේ ලස්සන්ට මේ. එතකොට දැන් ආයි දිනේ ටයිප් කරද්දි මම මෙහෙම 2012 7 වෙනි මාසේ 2 කියලා ඔහම ටයිප් කරද්දි මෙහෙම ලස්සන්ට එනවා. දැක්කද? අපි කිව්ව එයා ගියේ 2012 8 වෙනි මාසේ 6 කියලා. 2012 8 වෙනි මාසේ 6 ගිහිල්ලා තියෙනවා ওই විදිහට. ඒ විදිහට වැටෙනවා. එතකොට අපි ඒක පොඩ්ඩක් ලියාගමු දිනය නිවැරදිව සකස් කරන විදිය. ලියන්න පුතේ. Excel වල දිනයත් අපිට හදා ගන්න ඕන විදිය. ලියන්න සෙල් එකක් තුල දිනයක් ඇතුළත් කිරීමේදී සෙල් එකක් තුල දිනයක් ඇතුළත් කිරීමේදී එහි ආකෘතිය නිවැරදිව සකස් කරගන්න අන්දම
එහි ආකෘතිය නිවැරදිව සකස් කරගන්න අන්දම අංක 1 අදාළ කොලම් එක තෝරා ගන්න අදාළ කොලම් එක තෝරා ගන්න අදාළ කොලම් එක තෝරා ගන්න ඊට පස්සේ තේලෙන ෆෝමැට් මත ක්ලික් කරන්න ෆෝමැට් මත ක්ලික් කරන්න කම්මැලිද ෆෝමැට් මත ක්ලික් කරන්න ඊට පස්සේ පුතේ ෆෝමැට් සෙල්ස් මත ක්ලික් කරන්න ෆෝමැට් සෙල්ස් මත ක්ලික් කරන්න ෆෝමැට් සෙල්ස් මත ක්ලික් කරන්න ඊට පස්සේ පුතේ ඩේට් මත ක්ලික් කරන්න ඩේට් මත ක්ලික් කරන්න ඩේට් මත ක්ලික් කරන්න ඩේට් මත ක්ලික් කරන්න ඊට පස්සේ අවශ්‍ය ආකාරය තෝරා ගන්න අවශ්‍ය ආකාරය තෝරා ගන්න අවශ්‍ය ආකාරය තෝරා ගන්න ටයිප් යටතේ හොඳේ ටයිප් යටතේ අවශ්‍ය ආකාරය තෝරා ගන්න ඕකේ මත ක්ලික් කරන්න ඕකේ මත ක්ලික් කරන්න හරි එතකොට හරි පුතේ පළවෙනි ප්‍රශ්නේ ඔන්න බලන්න find the number of days මේ පළවෙනි එක්කෙනා හොටෙල් එකේ මිස්ටර් ගුණතිලක හොටෙල් එකේ නැවිතලා හිටියේ දින ගන්න. ඒක හොයන්නේ පුතේ මෙයා හොටෙල් එකෙන් ගිය දවස දිනවනේ. සමානයි හොටෙල් එකෙන් ගිය දවස D4ෙන් අඩු කරන්න ඕනේ C4. හොටෙල් එකට ආපු දවස. ගිය දවසෙන් ආපු දවස අඩු කරා නම් එයා හිටියේ දවස් ගාන එනවා කීයද කියලා. එයා දවස් 31ක් ඉඳලා තියෙනවා. අනිත් අය හිටියේ දවස් ගාන බලන්න ඉතින් අපි මේව ටයිප් කරන්න ඕනේ. ඔයාට ඕනනම් බලන්න පුළුවන්. කාගේ හරි උපන්දිනයක් කියන්නකෝ බලන්න. මට අපේ පන්තියේ දරුවෙක්ගේ උපන්දිනයක් කියවන ටක් ගාලා. ටක් ගාලා ඉවන්න උපන්දිනයක් කාගේ හරි. කියන්නකෝ උපන්දිනයක්. පුතේ උපන්දිනයක් කියවන්න ටක් ගාලා කාගේ හරි chat එකේ. ඔන්න ඒව හරි. 2004 9 වෙනි මාසේ 12. ඔන්න එයා ඉපදිච්ච දවස මම දානවා මේකට. 2004
9 වෙනි මාසේ 12 මන් දැම්ම ඉපදිච්ච දවස හොඳද? ඔන්න ඉපදිච්ච දවස් දැම්ම පුතේ. දැන් අද දවස් දාමුද අපි පොඩ්ඩක්. එයා 2004 9 වෙනි මාසේ 12 ඉපදිලා තියෙන්නේ. ඔන්න පුතේ මන් දාන දැන් අද දවස් හොඳද? අද දවස 2021 5 වෙනි මාසේ 4. ඒක දාපු ගමන් අපිට තේරෙනවා පුතේ දැන් අද ජීවත් වෙන්නේ 6078 වෙනි දවසේ. බලන්න දැන් අපිට ටක් ගාලා ඒ හොයාගන්න පුළුවන් නේද? 2004 10 වෙනි මාසේ 2 10 වෙනි මාසේ 23 කෙනෙක් ඉන්නවා. අපි යවත් දාලා බලමු 2004 10 වෙනි මාසේ 23 නේද? 2004 10 වෙනි මාසේ 23. එයා ජීවත් වෙන්නේ 6037 වෙනි දවසේ. මේ බලන්න අපි මෙච්චර දවසක් දැන් ජීවත් වෙලා කොච්චර ජීවත් වෙන්න තියෙනවද නේ? ඒව හිතා ගන්න බෑනේ පුතේ. අපේ ජීවිතේ කියන්න බෑ ඉන්දියාව දිහා දැක්කම හිතා ගන්න බැරි වෙනවා. හරි දැන් අර උපන් දින හොයනවා හොගාලා ඔයගොල්ලෝ ගෙදරදී දාලා බලන්න. හරි ගෙදරදී දාලා බලන්න. මොකද වෙන්නේ ඉපදිච්ච දවසයි අද දවසයි දාලා බලන්න මොකද්ද තත්ත්වය කියලා. හරි. ජීවිතය ඉතින් අස්තිරයි. මේ හැමදේම අස්තිරයි තමයි. ඉතින් අපි උනාට මේ ගමන යන්න ඕනේ ඉච්චර. හරි පුතේ. ඔන්න number of days හරි. find the day status කියලා එකක් හොයන්නලු පුතේ. day status කියලා එකක් හොයන්න කියලා තියෙනවා. මොකද්ද මේ day status කියන්නේ? මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. condition වලට ගිහලා බලමු. number of days greater than equal 10 long days. number of days less than 10 short days. මේ දවස් ගාන 10ට වඩා 10ට වැඩි හෝ සමාන නම් long days කියලා වැටෙන්න ඕනේ. pass fail නෙමෙයි. එහෙම නැත්නම් short days කියලා වැටෙන්න ඕනේ. ඒ වගේම දවස් ගාන 10ට වඩා වැඩි නම් 10%ක් ඩිස්කවුන්ට් එකක් දෙන්න ඕනේ පුතේ value එකෙන්. ටියුට් එකේ මේක අන්ඩර්ලයින් කරන්න 10% discount from the value අන්ඩර්ලයින් කරන්න මේක. 10ට අඩු නම් පුතේ 5% discount from the value අන්ඩර්ලයින් කරන්න මේක. එතන ගොඩක් වැදගත්. හරි මම විනාඩි 5ක් දෙන්නම්. පුතා බලන්න day status ලියන්න සමීකරණය කියන්නේ දවස් ගාන 10ට වැඩි නම් නේද? දවස් ගාන 10ට වැඩි නම් long days කියලා වැටෙන්න. මොකද්ද ලියන්න ඕන සමීකරණේ? එහෙම නැත්නම් ලියන්න ඕන සමීකරණේ මොකද්ද කියලා ටක් ගාලා බලන්න පුතේ. හරි ලියන්න විනාඩි 5ක් 10ක් දෙන්න ටක් ගාලා. හරිද පුතේ? අපි බලමු කොහොමද ඔයා day status හෙව්වේ කියලා. එහෙනම් මෙන්න මෙතන අපි ටයිප් කරන්න ඕනේ සමානයි if වරහණක් දවස් ගාන තියෙන්නේ මෙතන පුතේ මේ E4 විශාලයි සමානයි 10 නම් E4 විශාලයි සමානයි 10 නම් කම අපි දෙන්න ඕනේ යාට long days කියලා. long days කියලා දෙන්න ඕනේ. එහෙම නැත්තම් පුතේ මෙයාට හම්බෙන්න ඕනේ short days කියලා නේද? එහෙම නැත්තම් short days කියලා හම්බෙන්න ඕනේ. එන්ටර් කරාම මෙයාට long days හම්බෙන්නේ හේතුව දවස් 31ක් ඉඳලානේ. බැරි වෙලාවත් අපි හිතමු මෙයා 2012 8 වෙනි මාසේ 4 වෙනිදා ගියා කියලා. 8 වෙනි මාසේ නෙමෙයි 7 වෙනි මාසේ නේද? sorry. 2012 අපි හිතමු 7 වෙනි මාසේ 4 වෙනිදා ගියා කියලා. එතකොට පුතේ මෙයා දවස් 2යි හොටෙල් එකේ ඉඳලා තියෙන. එතකොට short days කියලා වැටෙනවා. එහෙනම් මගේ පුතා ලියන්න ඕනේ මෙන්න මේක තමයි ලියන්න ඕනේ. මේ දින පුතේ. ඔයා මෙන්න මේක ලියුවනම් හරි. මේ ටික. දෙන්නෙක් විතර ලියලා මට එවුව පුතේ. හරියටම ලියන උත්තරේ පුතේ මෙතන. ඊට පස්සේ අපෙන් අහන්නේ හොටෙල් එකට මේ ගෙවන්න ඕන වැලියු එක මේ.
හොටෙල් එකට ගෙවන්න ඕනේ වැලියු එක අහනවා නේද? වැලියු එක කියන පුතේ දැන් කොහොමද හොටෙල් එකට 5000ක් ගෙවන්න ඕනේ දවසට? එහෙනම් වැලියු එක හොයන්නේ කොහොමද? සමානයි මෙයා දවස් හිටිය දවස් ගාන තියෙනවනේ පුතේ මේ E4 ඒක වැඩි කරන්න වෙනවා 5000යි. ඒක නම් පුතේ හොටෙල් එක අනුව වෙනස් වෙනවා. ඒ ස්ටාර්ස් කීයක් තියෙනවද කියලා 2 ස්ටාර්ද 3 ස්ටාර්ස්ද 5 ස්ටාර්ස්ද කියන එක අනුව වෙනස් වෙනවා. මේ තියෙන ගාන ඒගොල්ලෝ කියන ගානින් වැඩි කරන්න ඕනේ දවස් ගාන. එන්ටර් කරාම එතකොට මෙතන නම් මෙයාට 10යි වෙන්නේ. මේ දාලා තියෙන විදිය අනුව. දවස් 35ක් හිටිය එක්කෙනාට වෙනවා. මෙන්න මේ වගේ ගානක් වෙන දවස් 35ක් හිටියොත් එයාට 1,75,000ක් ගෙවන්න ඕනේ හොටෙල් එකට. එහෙනම් සමීකරණය වෙන්නේ ඊළඟ කොටසට E2 E4 වැඩි කිරීම 5000. ඊට පස්සේ පුතේ බලමු ඇඩිෂනල් ෆුඩ්ස් කියලා තියෙනවනේ. ඇඩිෂනල් ෆුඩ්ස් වලට පුතේ ඔයා කැමති අගයන් ටිකක් දාන්න රුපියල් 3000ක මොන හරි අමතර අරන් තියෙනවා නම් දාන්න. රුපියල් 20000ක මොන හරි ගත්තා නම් දාන්න. ඒකට කැමති අගයන් තමයි දාන්නේ. හොඳේ. ඇඩිෂනල් ෆුඩ්ස් වලට ඒගොල්ලෝ මුකුත් කියලා නැහැනේ කැමති අගයන් දාන්න. ඔන්න ඩිස්කවුන්ට් එකක් දෙනවා පුතේ මේ ගෙවන්න ඕනේ ගාණින්. මෙයා රුපියල් 10000ක් ගෙවන්න ඕනේ. ඒකෙන් ඩිස්කවුන්ට් එකක් දෙනවා. කොහොමද දන්නවද දෙන්නේ? සමාන ඔන්න පරිස්සමෙන් සමාන if මෙයා හිටිය දවස් ගාන. ඒ කියන්නේ මෙතන තියෙන දවස් ගාන පුතේ වැඩි නම් සමාන නම් 10ට වඩා. කම ඔන්න පරිස්සමෙන් තේරෙන්නේ හිටිය දවස් ගාන 10ට වඩා වැඩි නම් පුතේ හොටෙල් එකට ගෙවන්න ඕනේ වැලියු එක තියෙනවනේ. මේ වැලියු එකෙන් 10%ක් දෙනවා ඩිස්කවුන්ට් එක. 10%. මෙතන උඩ කමා දාන්න යන්න එපා. කමා දැම්මොත් මේ සෙට් එකේ හැමෝම පෙන්නනවා. මේ සුළු වෙන්න ඕන එකකින්ද ඔහම දාන්නේ. එහෙම නැත්තම් ගෙවන්න ඕනේ ගානේ 100%ක් දෙනවා. ගෙවන්න ඕන ගානෙන් 100%ක් දෙනවා. තේරුණේ අයිතා ගන්න. E4 කියන පුතේ දවස් ගාන හරිද? දවස් ගාන විශාලයි සමානයි 10 නම් G4. ඒ කියන්නේ මේ ගෙවන්න ඕන ගානෙන් G4ෙන් 10% දෙනවා. එහෙම වැඩි වුණොත් විතරක් එහෙම නැත්නම් 100%ක් කොහොමත් මේ එක දවසක් හොටෙල් එකේ නැවතුනොත් 100% ඩිස්කවුන්ට් තියෙනවා. අන්න ඒකයි කියන්නේ. එන්ටර් කරාම මෙයාට රුපියල් 500 හම්බෙන්නේ. දවස් දෙකයිනේ පුතේ 100% ගානේ රුපියල් 500 හම්බෙන්නේ රුපියල් 10000ට. මේ වගේ ඩබල් ක්ලික් කරාම අනිත් උත්තර ටික එනවා. එන ඩිස්කවුන්ට් එක වෙන්නේ මගේ පුතේ. ඩිස්කවුන්ට් එකට අදාළ සමීකරණ තමයි මේ තියෙන්නේ. ලියා ගන්නකො. උත්තරේ දරුවෝ හිටියා. ඊට පස්සේ කියනවා total amount එක. total amount එක වෙන්නේ මගේ පුතේ. total amount වෙන්නේ සමානයි කොහොමද ඉතින් පැටියෝ මේ ගාන ගෙවන්න එපේ වැලියු එක. කොහොමද වැලියු එක ගෙවන්න එපේ? ඒ කියන්නේ G5 නේද? G5 කොහොමද ගෙවන්න ඕනේ? ඒකට එකතු වෙනවා කැම බීම කාපු දේවල්. එච්චතර ඒකින් අඩු වෙන්න ඕනේ පුතේ. මෙන්න මේ ඩිස්කවුන්ට් එක. ඔය ටික එකතු වෙලා මේක අඩු වුණා නම් ඔන්න හොටෙල් එකට ගෙවන්න ඕන ගාන එනවා. මේක තමයි හොටෙල් එකට ගෙවන්න ඕනේ. ඒක ගත්ත විදිය පුතේ තමයි මේ තියෙන්නේ. ලියා ගන්න. මේ ගොඩක් අය මැසේජ් එවනවා ටියුට් එක ගත්තේ නැහැ කියලා. ඒ අදාළ ආයතනෙට ගිහලා ටියුට් එක ගන්න පුළුවන් පුතේ. පරිස්සමින් යන්න ඕනේ. දන්නවනේ දැන් තියෙන තත්ත්වේ. කම්ප්ලීට් කරන්න එපාලු ටියුට් එක ගන්නකන් ඉන්නලු. තව තියෙනවා ඉතින් ගොඩක් මේකේ මේ කරගෙන යන්න අපිට මේ ප්‍රස්තාර මේ ගොඩක් දේවල් තියෙනවා මේ ටියුට් එකේ. හරි මගේ පුතේ. එහෙනම් ඔයා ගෙදරදී මේකේ මේ ප්‍රැක්ටිකල් ටික අනිවාර්යයෙන්ම කරන්න. මම
ඔයා ටියුට් එක ගන්න මේ දවස් දෙක තුන ඇතුළත මම ඔයාට තව වීඩියෝ එකකුත් මම YouTube එකට වන් දාන්නම්. ඒකට අවශ්‍ය මේ සහයෝගයක් වෙන විදිහට ඇඩ්වාන්ස්ඩ් එක නම් YouTube දාන්නේ නැහැ පුතේ. ඒ ටික මම වෙනම ඔන්ලයින් තමයි කරගෙන යන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේකට අවශ්‍ය කරන ප්‍රැක්ටිකල් ටික කරයි කියලා. message එකක් දාලා දෙන මොකද numbers of dates. මේ දින ගාන ගන්න සමීකරණය තමයි පුතේ. ඒක අහලා තිනවා. ඒක වෙන්නේ සමානයි D4 අඩු වෙන්න ඕනේ C4. පොඩි දෙයක් තියෙන D4 න් C4 අඩු වෙන්න ඕනේ. හොඳයි. ඒක. හරි එහෙනම් සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා පුතේ සුබ දවසක් කියලා. මේ වැඩ ටික හොඳට කරගෙන යන්න. මම වීඩියෝ එකක් ඉක්මනටම දාන්නම්. ඔයා ප්‍රැක්ටිකල් ටික පුළුවන් තරම් ඉක්මනට කරගෙන යන්න. එහෙනම් සියලු දෙනාටම පුතේ අයබෝවන්. Good day, sir.